අර්ථමුණ මවුනා සමාජයේ අද ඉරුදින වැඩසටහන වෙනුවෙන් පැමිණි ඔබ සැම මම ආදරෙන් පිළිගන්නවා. මම දයන් හෙන්ගෙදර. යහපත් දිවි පැවැත්මක් උදෙසා අප මේ පවත්වන වැඩසටහන් මාලාවේ අද වෙනකොට අපි දැනට අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් අපගේ වැඩසටහන් දිගටම පවත්වාගෙන ගියා. ඒ හා සම්බන්ධව අපිට විශේෂ දේශකවරු සෑහෙන ප්‍රමාණයක් අපි සමග සම්බන්ධ වෙලා ඉන්නවා. මෙන්න මේ මවුනා සමාජයේ අපි මොනවද කරන්නේ? අපි හැමදාම උදේට නැගිටලා මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙනවා. මිනිසුන්ට එක එක දේශනා දෙනවා. ඒ පිළිබඳව දේශනා දෙන්න විශේෂ පළපුරුදු දේශකවරු පැමිණෙනවා. එන්න මේ නිරෝගී කයක්, ඒ වගේම මනසක්, ඒ වගේම අධ්‍යාත්මයක් සහිත මිනිසෙකු බිහි කිරීමේ පරම අධිෂ්ඨානය, පරම දර්ශනය ඇතිව මේ අර්ථමුණ මවුනා සමාජය මිනිසුන් වෙනුවෙන් හැමදාම උදව් කරනවා. මෙන්න මේ අපි නිරෝගී කයක්, ඒ වගේම නිරෝගී මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙකු බිහි කරන්න යද්දී අපිට මිනිසුන්ට එක එක දේවල් දෙන්න වෙනවා දවස ගානේ. පුරුදු ඇති කරන්න වෙනවා. එන්නේ පුරුදු තමයි අපි භාවනායෝගීව හැසිරෙන ආකාරය, මානසික සහ කායික ව්‍යායාම කරන ආකාරය, ඒ වගේම පරිසරයට ආදරය කිරීම, ඒ වගේම පෝෂණීය සපිරි ආහාර වේලක් ලබා ගැනීම සහ සකසා ගැනීම, ඒ වගේම ජීවන රටාව ධනාත්මක කිරීම අපගේ මෙහෙවර. මෙන්න මේ කතාවේට යද්දී අපිත් සමග මෙන්න මේ කාරණාවට යද්දී ඔයගොන්ට පුළුවන් අපිත් එක්ක හැමදාම උදේට සම්බන්ධ වෙන්න. අපේ උදේ 4:55ට හැමදාම වැඩසටහන පටන් ගන්නවා. අද වෙනකොට සෑහෙන 100කට අධික පිරිසක් හැමදාම උදේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. හැමදාම උදේට. මේ වැඩසටහන හැමදාම උදේට තියෙනවා. ඒ වගේම සෙනසුරාදා වැඩසටහන් තියෙනවා. අද තමයි මේ ඉරු දින වැඩසටහන. මෙන්න මේ ඔයගොන්ට පුළුවන් දැන් chat box එකේ අය අපේ WhatsApp group, ඒ WhatsApp group එකට සම්බන්ධ වුණාම ඔබට පුළුවන් අපේ යන වැඩසටහන් හැම දෙයක් ගැනම විස්තර දැනගන්න. ඒ වගේම ඒ යන හැම වැඩසටහනක්ම Facebook live යනවා, ඒ වගේම YouTube channel එකේ යනවා. ඔයගොන්ට ඕන දෙයක් බලන්න පුළුවන් අවශ්‍ය වෙලාවක. එය බලලා යම්කිසි දෙයක් අලුතෙන් ඔයගොල්ලෝ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ජීවිත වෙනස් කරන්න, ඒ වගේම හැම දිනාටම මොන හරි දෙයක් අලුතෙන්, මේක අපි ගොඩක් කට්ටිය දැන් කතා කරන්නේ මේක විශ්වවිද්‍යාලය. මේකේ විවිධ අයට ඇවිල්ලා එයාගේ දැනුම බෙදා ගන්නා ස්ථානයක්. එහෙනම් මේ විවිධ අයගේ දැනුම් ටික එක තැනකට අරගෙන මිනිස්සුන් යම්කිසි දෙයක් දෙන්න පුළුවන් නම්, ඒ වගේ වෙනසක් ඇති කරන්න, ඒ වෙනස වෙනුවෙන් තමයි අර්ථමූණ මවුනා සංගමේ පෙනී සිටින්නේ. එහෙනම් අද වැඩසටහනට අපි විශේෂම පුද්ගලයෙකුට ආරාධනා කරා. ලෝකේ ඉන්නවා මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා හැමතිස්සෙම යම්කිසි දෙයක් වෙනස් කෙනෙකුට දෙන්න බලන කෙනෙක්. හැමතිස්සෙම දෙන්නම් බලන කෙනෙක්. මට හම්බුණා ඉන්නේ වගේ විශේෂ පුද්ගලයෙක්. අවුරුදු 25කට අධික කාලයක් මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ අංශක 180කින් වෙනස් කරලා තියෙනවා. එන්නේ වගේ වෙනස් කරපු ගුරුවරයෙක් මට සෑහෙන කාලෙක ඉඳලා දැන් හම්බෙලා තියෙනවා. එන්නේ ගුරුතුමාට මම අද ආරාධනා කරා ඇවිල්ලා අපේ මෙන්න මේ පිරිසගේ ඔලු පොඩ්ඩක් ආයෙ වෙනස් කරන්න කියලා. එහෙනම් චන්දන ගුණවර්ධන සර්, ඔබටයි මගේ ඇරයුම අපි ලෙඩ වෙන හැටි ගැන කියලා අපිට හොඳ අදහස් ටිකක් බෙදා ගන්න ආලිස. ඔබටයි මේ අවස්ථාව. අයිබෝවන්. ඉතාමත්ම සන්තෝෂයි. බොහොම ස්තුතියි දයන්. අද හැන්දෑවේ, ඉරිදා හැන්දෑවේ බොහොම විවේකීව ඉන්න වෙලාවේ මේ වගේ දෙයකට හිත යොමු කරලා මේ වගේ දෙයක් හදාarලා ජීවිතේ වෙනස් කරන්න දරන උත්සාහයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මමත් මගේ ජීවිතයේ වැඩිම කොටස වෙන් කරලා තියෙන්නේ අනෙක් අයට මොනවා හරි දීලා ඒ කට්ටියගේ ජීවිතය වෙනස් කරන්න දයන් කිව්වා වගේම පසුගිය 2000 ඉඳලා මේ දක්වාම නොමිලේ පුහුණු වැඩසටහන් කොළඹ මහජන පුස්තකාලේ පටන් ගන්න තියෙනවා. කරගෙන ආවා. කිසිම දෙයක් ඒ කියන්නේ මේ නවීන තාක්ෂණය අරගෙන මොකුත් නැති කාලෙක මේ තනියෙන් පුස්තකාලයට සල්ලි ගෙවලා තනියෙන් ගිහිල්ලා තනියෙන් හයර් එකට සවුන්ඩ්ස් ගෙනල්ලා ඉතින් මම එහෙම තමයි පටන් ගත්තේ. 37 දෙනෙක් තමයි පළවෙනි වැඩසටහනේ හිටියේ. ඒ 37 දෙනා ලංකාව පුරා යන වැඩසටහන පටන් ගත්තේ DS සේනානායක පුස්තකාල ශාලාවේ මහනුවර. ඒකේ හිටියේ 36 දෙනයි. කොළඹ මහජන පුස්තකාලේ පටන් ගත්තේ 37 දෙනයි. ඉතින් එහෙම තමයි මේ ගමන පටන් ගත්තේ. ඉතින් මට හරි සන්තෝෂයි. අද මේ වෙනකොටත් ඉන්නවා 315,000ක් සම්බන්ධව තාම එනවා පේනවා. කොහොමවත් මේක අද දවසේ මම කතා කරන්න හිතුවේ මෙන්න මේ විදිහට මිනිස්සුන්ගේ හිත වෙනස් කරපුවාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒක එක පැත්තක්, පොඩි පැත්තක්. කලින් දවසේ තව එක කැලලක් කතා කරා. අද වෙන පැත්තක්. ඒ කියන්නේ මිනිස්සු ලෙඩ වෙනවා.
ලෝකේ තියෙන විශාලම බිස්නස් වලින් එකක් තමයි මේ බෙහෙත් බිස්නස් එක. විශාලම බිස්නස් වලින් එකක්. ඒ කියන්නේ ප්‍රධානම බිස්නස් කීපේ පළවෙනි එක අවියායුධ, දෙවෙනි එක බෙහෙත්. පළවෙනි එක අවියායුධ, දෙවෙනි එක බෙහෙත්. එතකොට මේ දෙවෙනි බිස්නස් එක කොහොමද අපිට ආවේ? කොහොමද අපි ලෙඩ උනේ? ඇත්තටම ඉස්සර ලංකාවේ මිනිස්සුත් ලෝකෙ මිනිස්සුත් මෙහෙම ලෙඩුද? ඇත්තටම මෙහෙම ලෙඩුද? ඒක තමයි මම අද කතා කරන්න හිතුවේ. එතන දැන් පසුගිය දවස්වලත් ඔබ මේ ගැන කතා කරා මම දන්නවා. දැන් ඇමරිකාවේ එක පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණයට යොදාගත්තේ මනෝවිද්‍යාඥයෝ දෙන්නේ. ඒ දෙන්නේ යොදාගත්ත මේ විදුලි පුටුවට තියලා මරන්න නියම කරපු සිරකරුවෙක්. අධිකරණයෙන් බලය ඉල්ලගෙන පොඩි පරීක්ෂණයක් කරන්න. මොකද පරීක්ෂණේ ඇත්තටම මේ හිත කියන එකට පුළුවන්ද පුද්ගලයෙක් විනාශ කරන්න හදන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මොකද කරේ මේ කට්ටිය මාස 3ක කාලයක් ආරක්ෂිත භාජනයක දාගෙන ටැබ්ලට් එකක් අරන් ඉන්න. අරන් ඇවිල්ලා හිර කඩුවගේ කුටිය ළඟ වාඩි වෙනවා. ඒ දෙන්නා. වාඩිලා කතා කරනවා. කතා කරලා කියනවා දැන් ඔබ අහවල් දවසේ අහවල් වෙලාවට මැරෙනවා. විදුලි පුටුවේ තියලා තමයි මරන්න නියම කළ දෙන්නේ. හැබැයි මේ සැරේ අපි අත්හදා බැලීමක් කරනවා මේ පෙත්ත ලෝකයේ තියෙන දරුණුම විෂ. මේක දිවේ ගාපුවාම ඔබ මැරෙනවා. ඔබට වේදනාවක් දැනෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ, මොකුත් නැහැ. ටක් ගාලා දිවේ ගාපු ගමන් මැරලා වැටෙනවා. ඉතින් හැමදාම එකම වෙලාවක එනවා. එකම වෙලාවක ඇවිල්ලා ওই ප්‍රකාශය කතා කරනවා. කතා කරලා යනවා. ගිහිලා නියමිත දවසේ දැන් මොකද මෙයා මැරුණ නැත්තම් එහෙම මරන්න ඕනේනේ. නීතිය හැටියට නැත්තම් මරන්න බෑ. ඉතින් විදුලි පුටුවේ තියලා ඔක්කොම හයි කරලා ස්විච් එක දාන්න විතරයි තියෙන්නේ. තියෙන වෙලාවේ දැන් මේ කට්ටිය ආවා පැයකට විතර කලින්. ඇවිල්ලා කිව්වා දැන් හරියටම තව විනාඩි 60ක් තියෙනවා ඔබ මැරෙන්න. ඔය විදිහට අඩු කරලා තව විනාඩි 5ක් තියෙනවා. තව විනාඩි 4ක් තියෙනවා මේ පෙත්ත ඔබේ දිවේ ගාන ගාපු ගමන් ඔබ මැරෙනවා. කොහොම කියාගෙන ගියා. ඊළ තව තප්පර 20යි 15යි කොහොම ගණන් කරගෙන ආවා. තව තප්පර 1යි කියලා දිවේ ගෑවා. දිවේ ගානකොටම ඒ පුද්ගලයා මැරලා වැටුණා. දැන් මම ඔබෙන් චූටි ප්‍රශ්නයක් අහනවා. ඔබ දන්නවද මොකද්ද මේ ගාපු පෙත්ත කියලා? ඒ ගෑවේ C විටමින් එකක්. දැන් මගේ ප්‍රශ්නේ C විටමින් එකකට පුළුවන් ද මිනිහෙක් මරන්න? කොහොමද ඒක කරේ? ඒක කරේ පුද්ගලයෙක්ගේ හිතට යම් කිසි පණිවිඩයක් නැවත දීගෙන ගියාම එයා මොකද කරන්නේ? ඒක විෂුවලයිස් කරනවා. වෙන හැටි විෂුවලයිස් කරනවා, චිත්‍රමවනවා, ඒකට ආරෝපණය වෙනවා, ඒ විදිහට යනවා. අපි මොළේ මැද තියෙන පීනල් ග්‍රන්ථිය කියලා එකක්. ඒ පීනල් ග්‍රන්ථිය මොකද කරන්නේ? ඒක වෙලාවට වැඩ කරන එක. ඒක මේ විශ්වයේ තියෙන බයොලොජිකල් ක්ලොක් එකත් එක්ක සම්බන්ධ වෙන එකක්. ඒ ග්‍රන්ථිය මොකද කරන්නේ? මේ බයොලොජිකල් ක්ලොක් එකත් එක්ක සම්බන්ධ වෙලා එයා මොකද කරන්නේ? එයා හදා ගන්නවා මේ අපි ඒකට කියන්නේ ටයිම් මැප් එකක් කියලා. ඒ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙන ක්‍රමයක් හදනවා. ඒක අපි දන්නේ නැහැ. හදනවා. උදාහරණයක් ගනිමු. දැන් ලංකාවේ කට්ටියගේ හිතට දාලා තියෙනවා ඉර පායනකොට නැගිටින්න ඕනේ. ඉතින් ඔබ නැගිටිනවා. සමහර කට්ටිය ඉතින් හදිසියෙන් software එක දාලා තියෙන උදේ 10ට නැගිට්ටත් උදේ පාන්දර තමයි කියලා. එහෙම දාලා තියෙනවා. කරවල එනකොට නිදි යන්න ඕනේ. ඒක එහෙම දාගන්නවා. දාගත්තාම එහෙමම යනවා. උදේට නැගිටලා තේ එකක් බොන්න ඕනේ. පිනල් ගෑන්ඩ් එකට කියලා තියෙනවා. ඒක එහෙමම යනවා. දැන් අපිට තේරෙනවද? එතකොට ඔන්න ඔබ මේක තමයි සිද්ධ වෙච්ච දේ. එතකොට මේ ලෝකේ වර්තමානයේ මිනිස්සු පීඩා විඳින අසනීප වලින් වැඩිම කොටසක් නිර්මාණය වෙන්නේ හැදෙන්නේ ඔන්න ඔය ක්‍රමවේදයට අනුව. ඔන්න ඔය පදනමට අනුව. හරිද? දැන් මම අද ඔබට මේක තමයි කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපිට ලෙඩ හැදෙන වෙන හේතු තියෙනවා. වෙන හේතු තියෙනවා. දැන් කොරෝනා කියන එක හැදෙන්නේ හිතට නෙමෙයි. ඇඟට. ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම දරුණු අසනීප ගොඩාක් තියෙනවා අපේ ජීවිතේ අපි පීඩා විඳින. හිතත් එක්ක එකතු වෙලා ඇති කරගත්ත. හිතත් එක්ක එකතු වෙලා ඇති කරගත්ත. දැන් ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි ඔක ස්ලයිඩ්ස් ටිකක් එහෙම බලලා වැඩේ පටන් ගමු. ඉතින් අපි ඔන්න කතා කරා කොහොමද වෙන්නේ මේක. ඒ වෙන ක්‍රමය.
ඊට පස්සේ අපි කොහොමද මේකෙන් මිදෙන්න ඕනේ කියලා මම හිතනවා මිදෙන්න හොඳම මාර්ගය තමයි ඩයන්ලා කරන මේ වැඩසටහන. මිදෙන්න කරන හොඳම මාර්ගය. මට ඊට වඩා හොඳ ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් මට දැනෙන විදිහට මට හිතෙන විදිහට මේක තමයි ලෝකයේ තියෙන හොඳම ක්‍රමවේදය. හොඳම ක්‍රමවේදය මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කළ යම් කිසි දෙයක් මිනිස්සුන්ට ලබා දෙන්න. මොකද මාතෘකාව සිත නිසා අපි ලෙඩ වෙන හැටි සහ ඒයින් මිදෙන හැටි. හිතින්ද අපි කොහොමද ලෙඩ වෙන්නේ? ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒකට මිදෙන එක තමයි මේ දයන්ලගේ විෂන් එක. ඒකට මිදෙන මාර්ගය තමයි ඒකේ තියෙන්නේ. මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය, කායික ශක්තිය කියන එක වර්ධනය කරන එක. ඒක තමයි විෂන් එක. යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ මානසික ශක්තිය වර්ධනය කරගත්තොත් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත්තොත් කායික ශක්තිය වර්ධනය කරගත්තොත් එයාට මෙන්න මේ විදිහට හැදෙන ලෙඩ වලින් බේරලා ඉන්න පුළුවන්. මේ වගේ හැදෙන ලෙඩ වලින් බේරෙන්න පුළුවන්. ඒතකොට සෑහෙන මුදලක් ඉතුරු කරන්නත් පුළුවන් ඔබට. ඔය ඕකත් එක්ක ඔබ කල්පනා කරලා බැලුවොත්. දැන් මම මේ ගැන පොත් දෙකක්ම ලියලා තියෙනවා මේ මිනිස්සු කොහොමද බේරගන්නේ කියලා. මේක ලෝකයේ තියෙන බරපතලම අර්බුදයක්. ලංකාව විතරක් නෙමෙයි හොඳේ. ලෝකයේම තියෙන බරපතලම අර්බුදයක්. ඉස්සර මිනිසුන්ට මේ අර්බුදය තිබුණේ නැහැ. ඉස්සර මිනිස්සු පීඩා වින්දේ මේ අනික් ලෙඩ වලින් සබාධමෙන් එන ලෙඩ වලින් ඒවයින් තමයි මිනිස්සු පීඩා වින්දේ. දැන් මිනිස්සු පීඩා විඳින්නේ සබාධමෙන් එන ඒවයින් නෙමෙයි. සබාධම නිසා එන ඒවයින් හරි අඩුයි පීඩා විඳිනවා. දැන් මිනිස්සු පීඩා විඳින්නේ මෙන්න මේ වගේ විවිධ අසනීප වලින්. දැන් අපි අද ඒක ඉගෙන ගන්න පටන් ගමු. මොකද්ද මේ පොඩි දේවල් ටිකක් මේ මම ඔබට පොඩි පූර්විකාවක් ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන මිනිසා නැමැති සත්වයා සැබවින්ම මිනිසෙකු බවට පත් වෙන්නේ සිත පිළිබඳ හැදෑරීමට ආරම්භ කළ අවස්ථාවේදී. මිනිහා කියන එක්කෙනා ඇත්තටම මිනිහෙක් වෙන්නේ. හිත ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. එතකන් මිනිහා මිනිහෙක් නෙමෙයි හොඳේ. ඔය කට්ටිය කිව්වට රෙදියෙන් දහම් මිනිහෙක් වෙනවා කියලා මිනිහෙක් වෙන්නේ නැහැ එහෙම. රෙදියෙන් දහම් මිනිහෙක් වෙනවා නම් මගේ අම්මේ න ලංකාවේ ස්ත්‍රී දූෂණ තියෙන්න බෑ. ළමා ප්‍රයෝජන තියෙන්න බෑ. හොරු ඉන්න බෑ. එහෙම ඒවා තියෙන්න බෑනේ. මිනිස්සු ඔක්කොම මිනිස්සුනේ. මිනිහෙක් වුණාම තමයි ඒව නතර වෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙන එක. එතකොට අපි ඇත්තටම සතුටින් ඉන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? පොඩි දෙයක් අවබෝධ කරගන්න ඕනේ. තමයි හිතයි ඇඟයි දෙක බැලන්ස්ව අරන් යන්න ඉගෙන ගන්න ඕනේ. හිතයි ඇඟයි දෙක බැලන්ස්ව අරන් යන්න ඕනේ. හිත කියන්නේ මොකද්ද? විද්‍යුත් ශක්තියක්. හරිද? නිකොලා ටෙස්ලා කියපු විදිහට මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තියින් සහ ශක්තියින්ගේ රිද්මයෙන්. energy and energy vibration. මිනිහා කියන්නේ මේ energy and energy vibration වල එකතුවක්. energy and energy vibration වල එකතුවක්. මොකද්ද? මිනිහාට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සිත කියන ශක්තිය තියෙනවා. ඒකේ vibration pattern එක මිනිහාගේ ජීවිතේ පවත්වාගෙන යන්න වෙනස් වෙන්න ඔක්කොටම බලපෑම් කරනවා. ඒකේ ශක්තිය සහ ඒකේ vibration pattern එක. මිනිහාට තියෙනවා තව ඒකකයක්. මොකද්ද? පරමාණු වලින් සකස් වෙච්ච බොඩි එකක් තියෙනවා. ඇඟක් තියෙනවා. එතකොට මේ ඇඟත් energy and vibration තියෙනවා. ඒතර මෙන්න මේකත් එක තමයි මිනිස්සු තමන්ගේ ජීවිතේ යන්නේ. දැන් ඔන්න මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කලින් වැඩසටහන් වලට නාපු කට්ටිය එහෙම ඉන්නවනම් මොකද්ද හිත කියන්නේ කියලා. හිත කියන්නේ ශක්තියක්. මොකද්ද ශක්තිය කියලා කියන්නේ? ඒක පේන්නේ නෑ, අල්ලන්න බෑ, දකින්න බෑ, මොකක්වත් බෑ. කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි එයා ක්‍රියාත්මක වෙනවා පුදුමාකාර විදිහට. විදුලිය වගේ ශක්තියක්. දැන් අපි දන්නවා ගෙදර තියෙන කම්බියේ වයර් එකේ විදුලිය එනවා කියලා. අපි දන්නවා. ඉන්නකෝ මම විදුලිය කියන එක අල්ලගන්නේ කියලා කම්බිය අරගෙන කපනවා. කැපුවොත් විදුලිය පේනවද? නැහැ. හැබැයි විදුලිය තියෙනවා කියලා දැනෙනවා. ඇයි කරන්ට් එක වදිනවනේ. දැනෙනවා. ඔච්චරයි. අපි දන්නවා මේ බල්බ් එක පත්තු කරලා දෙන්න විදුලියෙන්. ඉතින් විදුලිය අල්ලගන්නේ කියලා බල්බ් එක බින්දට විදුලිය නැහැ. විදුලිය බැලුවට විදුලිය නැහැ. ඒක තමයි ශක්තියන්ගේ ස්වභාවය. හරිද? ඕක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට සිත කියන්නේ ශක්තිය. දැන් මිනිස්සු මේ ජීවත් වෙන ලෝක ප්‍රධාන ඒවා හතරක් තියෙනවා. හරිද? මේ ලෝක හතරට තමයි දැන් මේ මෞනා සංවිධානයේ කට්ටිය මොකද කරන්නේ?
මේ ලෝක හතර දිනු කරන්න තමයි වෙනස් කරන්න තමයි ඒකට අදාළ ඇඩ්ජස්ට්මන්ට් කරන්න තමයි උදව් කරන්නේ. මොකද ලෝක හතර ආධ්‍යාත්මික ලෝකය. මිනිහා කියන සතා මේ ආධ්‍යාත්මික සත්වෙයි. එයා ඒ ලෝකේ ජීවත් වෙනවා. ඒක තමයි ස්වභාවය. මොකක්ද ආධ්‍යාත්මික ශක්තිය කියන මම පස්සෙත් නැවත කියා දෙනවා. ආධ්‍යාත්මික ශක්තිය කියලා අපි හරියට හිතුවොතින් එහෙම කියන්නේ මොකද්ද? හොඳද නරකද? ඊටම සරල විග්‍රහය මේක. හොඳේ. හොඳද නරකද ගුණද අගුණද කියන එක දැනගෙන අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වෙන එක. හොඳද නරකද? ගුණද අගුණද? ඔක තමයි බලන්නේ. ඒතර මේ මම කතා කරන දේ හොඳද නරකද? ගුණද අගුණද? මම ජීවත් වෙන හැටි හොඳද නරකද? ගුණද අගුණද? මම මේ ලෝකයට කරන වැඩ ටික හොඳද නරකද? ගුණද අගුණද? මම කඩේ විකුණන දේ හොඳද නරකද? ගුණද අගුණද? මම ගන්න තීරණය හොඳද නරකද? ගුණද අගුණද? ඔච්චරයි. අර මහා ගැඹුරට හිතන්න යන්න එපා. මොක මේ පන්සලේ තියෙන දෙයක්, පල්ලියේ තියෙන දෙයක්, කෝවිලේ තියෙන දෙයක් කියලා එහෙම හිතන්න යන්න එපා. ඒ ආධ්‍යාත්මික ශක්තිය තියෙන්නේ ඔබ තුලමයි. වෙන කොහෙවත් නැහැ. ඒක ඔබ ජීවිතේ යනවා. යම් කිසි කෙනෙක්ගේ ඔය ආධ්‍යාත්මික එනර්ජි එකට ටච් කරපුවාම තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් ගනිමු. මේ මවුනා කියන සංවිධානයේ ඉන්න කට්ටිය ඔන්න ඔතෙන්ට ටච් කරලා තියෙනවා. නොදැනුවත්ව හරි දැනගෙන හරි ඔතෙන්ට ටච් කරලා තියෙනවා. ටච් කරපුවාම කාට හරි කියන්න පුළුවන්. මගෙන් එක්කෙනෙක් ඇහුවා. ඔය වාහක මේ පිස්සුද කොච්චරවත් මේ Zoom දාගෙන මිනිසුන්ට නොමිලේ වැඩසටහන් කරගෙන යන්නේ. ඌව පිස්සු වැඩනේ කියලා කිව්වා. දැන් මටත් ඕක කියලා තියෙන මම මහජන පුස්තකාලේ පටන් ගත්ත කාලේ. පිස්සුනේ. දැන් මේ Zoom එකෙන් කරනවා වගේ නෙමෙයි මහජන පුස්තකාලේ කරනකොට මම ඒ හෝල් එකට ගෙවන්න ඕන. සවුන්ඩ්ස් වලට ගෙවන්න ඕන. මම ඔක්කොම ගෙවන්න එපායි මම. මේ ඒ කාලෙත් මට රුපියල් 25000ක් විතර මාසෙ වියදමක් යනවා. පහුගිය කන්න 50000ක් විතර යනවා. ඒකට ඉතින් කාට හරි බැලු බැලමට පේනවා මුට පිස්සුද කොහෙද කියලා. හරිද? එයා ඒ ආධ්‍යාත්මික සිතට වෙන විදිහකට ටච් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පේනවා මේක. මේ ආධ්‍යාත්මික සිතට ටච් කරපුවාම කවුරු හරි එයාට පේන්න පටන් ගන්නවා මම මේක කරන්න ඕනේ. මම මේක කරන්න ඕනේ. මම මේක කරන්න ඕනේ කියලා. ඒතර එහෙම කණ්ඩායමක් එකතු වුණාම පුදුම දේවල් වෙනවා ලෝකේ. පුදුම සංවිධානය වෙනවා. දැන් අපි තුමු උදාහරණයක් ගමු. ජපානයේ සංවිධානයක් තියෙනවා. ඒ ජපානයේ සංවිධානයේ කට්ටිය අද ඉරිදා රැට කෑම කන්නේ නැහැ. සමාජිකයෝ. කිසි කෙනෙක්. සඳුදා උදේට ගිහලා account එකක් තියෙනවා ඒකට සල්ලි දානවා. වේලක් නොකා ඉඳලා සල්ලි දානවා account එකකට. ඒ කට්ටිය දන්නේ නැහැ ඒ account එකෙන් මොකද කරන්නේ කවුද කරන්නේ කියලාවත්. හැබැයි ඒ කට්ටිය ගෙදර අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම එකතු වෙලා වේලක් නොකා ඉඳලා ඒ සල්ලි ටික දානවා account එකට. ඒ account එකෙන් කරන්නේ මොකද්ද? ලෝකයේ කොතැනක හෝ ළමයින් අසරණ වෙනවා නම් ගම් වතුරකින් සුනාමියකින් මොකකින් හරි අසරණ වෙනවා නම් ඒ තැන්වල ඉන්න ළමයින්ට අවශ්‍ය දේවල් සපයලා දෙන එක. ඒ කට්ටියට ಜಾති ප්‍රශ්න නැහැ, ආගම් ප්‍රශ්න නැහැ, මොකුත් නැහැ. 14 ලක්ෂයක් සමාජිකයෝ සඳුදා උදේ පාන්දර account වලට සල්ලි යවනවා. ඇත්තටම ගත්තොත් ලංකාවේ එහෙම කට්ටිය ඉන්නවද දන්නේ නැහැ නේ. වේලක් නොකා ඉඳලා ඒ සල්ලි ටික ලෝකෙ කොහේ හරි ඉන්න මිනිස්සෙකුට කුසගින්න නිවන්න ලෙඩකට බෙහෙතක් ගන්න වියදම් කරන කට්ටිය. ආධ්‍යාත්මික සිත කියන්නේ ඒක. හරිද? ඒක දැනුණාම මිනිස්සු පුදුම විදිහට වෙනස් වෙනවා. ඒතකොට ඔන්න ආධ්‍යාත්මික ලෝකෙ ඔබ ඒකේ ජීවත් වෙනවා. මානසික ලෝකය කියලා කියන්නේ හිතලා හිතට එකතු කරගත්ත තොරතුරු ටිකට අනුව ජීවත් වෙන ලෝකය. චිත්ත ශක්තිය කියන එකට හිත කියන ශක්තියට අපි තොරතුරු ලබා දෙනවා. ලබා දීලා එයා වෙනස් කර ගන්නවා. වෙනස් කරගෙන ඒකට අනුව ජීවත් වෙනවා. දැන් මම සිංහල වෙලා ඉන්නේ ඇයි? මේ මානසික ලෝකෙට ඉපදිච්ච ගමන්ම ইনফরমේෂන් දුන්නානේ සාමුසේ සිංහලෝයි කියලා. උපැන්න සහතිකේම ගැහුවා සිංහල ආගම බුද්ධ ආගම ඔහොම කියලා දානම් හැදුවා. දැන් අපි හිතමු මං ඉපදිච්ච ගමන්ම මගේ අම්මා එංගලන්තේ ඉන්න කෙනෙකුට මාව දුන්නා නම් මගේ මානසික ලෝකය හැදෙන එංගලන්තයට විදිහට. එතකොට මං අතින්පත් කන්නේ නැහැ. ඇන්දෙන් ගෑරුප්පෙන් කන්නේ. මානසික ලෝකය හදනවා. මානසික ලෝකයට අනුව ජීවත් වෙනවා. ඒතර මානසික ලෝකය වෙනස් කරන විදිහට මිනිසා වෙනස් වෙනවා.
හරිද? මානසික ලෝකය වෙනස් කරන විදිහට මිනිසා වෙනස් වෙනවා. මේක තමයි ලෝකයේ තියෙන වර්තමානයේ තියෙන දරුණුම ආක්‍රමණවාදය. ශ්‍රී ලංකාව තුල ඉතාම උග්‍ර විදිහට වෙනස් වෙනවා. පවතිනවා මේක. මානසික ලෝකය වෙනස් කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම සිද්ධ වෙගෙන යනවා මේ වෙනකොට. එක උදාහරණයක් මම කියන්නම්. අපි හිතමු ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන එක. දැන් පහුගිය දවස්වල සාකච්ඡාවට ලක් වුණා. හැමදාම ස්ට්‍රයික් කරනවා 1978 79 ඉඳලා ඉඳලා ඉංග්‍රීසි මාධ්‍යයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හරවන්න. ඒතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට මොකද්ද කරන්නේ? ඒ අවුරුදු 10ක් 12ක් ඉගෙන ගන්නකොට එයාගේ මානසික ලෝකේ ඒකට අනුව වෙනස් වෙනවා. මානසික ලෝකේ වෙනස් වුණාම හරි ලේසි. මම ඔකට පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මේ මානසික ලෝකයේ වෙනස් කළ ලෝකයේ රටවල් ආක්‍රමණය කරපු හැටි. ජුලියස් සීසර් රජු රෝමේ. ජුලියස් සීසර් රජු විතරනේ රෝමේ. රෝමේ ක්‍රමයක් තිබුණා ලෝකයේ තියෙන අනික් රටවල් වල කට්ටිය රජපෞල් වල පාලකයන්ගේ ළමයි රෝමයට ගෙනල්ලා රජමාලිගාවේ නතර කරගෙන වෙනම හදලා උගන්වන ආයතනයක් හදලා ඒ කට්ටියට රජසැප දීලා උගන්වගෙන යන ක්‍රමයක් තිබුණා. ඒක පොඩි කාලේ එනවා. පොඩි කාලේ වෙලා අවුරුදු 20ක් 25ක් වුණාම තමයි එකට යන්නේ ආපහු. හරිද? අවුරුදු 20ක් 25ක් වුණාම තමයි ආපහු යන්නේ. දැන් කියලා රට පාලනය කරන්නේ කොහොමද? කොහොමද පාලනය කරන්නේ? ජීවත් වෙන්නේ. රෝම නීතියට අනුව, රෝම සංස්කෘතියට අනුව. ඒක එක ආක්‍රමණය කරන ක්‍රමයක්. ඒතර ඒකට ආවා ඔය මධ්‍යම ආසියාවේ හිටියා හන් කියලා ගෝත්‍රයක්. ඒ හන් ගෝත්‍රයේ අටිලා කියලා කුමාරයෙක් ආවා. කුමාරයා ඇවිල්ලා මේ පොඩි එකාට ටික දවසක් යනකොට තේරුණා මේකේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. දැන් මං කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ අඳින්නේ පාදින්නේ අපේ ගෝත්‍රයේ හැටියට නෙමෙයි. දැන් මම රෝමේ විදිහට තමයි කන්නේ. රෝමේ විදිහට තමයි අඳින්නේ. රෝමේ විදිහට තමයි ආගමික දේවල් කරන්නේ. ඔක්කොම ඔහොම උට තේරුණා. තේරුම් ගමු පැනලා ගියා. පැනලා ගිහිල්ලා රෝමෙට එයා ගෝත්‍රයට ගිහින් කිව්වා මේක මහ බිහිසුණු ආක්‍රමණ කුමන්ත්‍රණයක්. මේක නවත්තන්න ඕනේ. ඒක නිසා අපි අපේ ක්‍රමයට යන්න ඕනේ කියලා එයා පටන් ගත්තා. හරිද? දැන් ඔය ඒ ක්‍රමයේ තමයි එයා තමයි යගේ ලේව් ලීඩර්ෂිප් ට්‍රේනින් කරනකොට අටිලාගේ සිද්ධාන්ත ටිකේම ඔබට ඉගෙන ගන්න පුළුවන්. හරිද? මානසික ලෝකය වෙනස් කරනවා. දැන් ලංකාවෙත් එහෙම දන්නේ නැහැ හිතලා තියෙන්නේ. දැන් බලන්න ලංකාවේ මානසික ලෝකය වෙනස් කරපු මම නිදර්ශන කීපයක් කියන්නම් ඔබට. ඔබ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා තොප්පි වෙලෙන්දාගේ කතාව. කපුටා සහ කේජු කෑල්ල. ඔබ හිතන්නේ ඔක ලංකාවේ කතාවක් කියලාද? නෑ. ඕක ඉංග්‍රීසි ඉගෙනගත්ත සිංහල උගත්තු රජයේ සේවකයට ගිය කට්ටිය හදපු කතන්දර. දැන් බලන්න මේ කතන්දර දෙකේ මොකද තියෙන්නේ කියලා. තොප්පි වෙලෙන්දාගේ කතාවේ තියෙන්නේ බොරු කරලා දිනන හැටි. කපුටා සහ කේජු කෑල්ලේ තියෙන්නේ බොරු කියලා රවට්ටන හැටි. රවට්ටලා තමන්ගේ දිනා ගන්න හැටි. අපි ඉස්කෝලේ ළමයට පොඩි ළමයට මේක උගන්වනවා. උගන්වලා ඉවරලා ලොකු වුණාම කියන අරු හොරකම් කරනවානේ, අරු බොරු කියනවානේ. කවද ඉගෙනුවේ? අපිමනේ. ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි කතන්දරේ කියා දෙනවා. ගමරාල කිව්වේ කවුද? අපේ පරණ සමාජයේ ගම පාලනය කරපු ගමේ නායකයා. එයා තමයි මුළු ගමම පවත්වාගෙන යන තීරණ ගත්තේ. පන්සලේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා. ඒ තීරණය වෙනස් කරන්න බැරි වුණා ඉංග්‍රීසි ආණ්ඩුවට. ඉතින් ඒක මේ මිනිස්සුන්ගේ හිතෙන් මේ ගමරාල පිළිබඳ තිබිච්ච ගෞරවය මරන්න මොකද කරේ? හැදුවා කතන්දරයක් ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි. දැන් උගන්වන්නේ මොකද? ගමරාල කියන්නේ අමු මෝඩයෙක් කියලා. ඉතින් පොඩි ළමයා ගමේ ප්‍රධානියා දකින්න අරු මෝඩයානේ කියලා දකිනවා. හරිද? දැන් ඔබට තේරෙනවද? ඔය ජාසය ආසහලෙන් චිනා වගේ නාට්‍යවල පවා තියෙන යන්නේ කන්සෙප්ට් එක. ගමේ ප්‍රධානියා මෝඩයෙක් බවට පත් කිරීම කියන එක. එතකොට ගමේ අපේ මානසික ලෝකය වෙනස් කරා අපි වෙනස් කරා. මට ඔක කතා කරන්න උත් ලොකු මාතෘකාවක් එක දිග මාතෘකාවක්. අපි කතා කරන්නේ නැහැ. අදත් ඔබට වෙලා තියෙන ඔන්න ඔය දේ. මට වෙලා තියෙන ඔය දේ. මානසික ලෝකය වෙනස් කරපුවාම අපි ඒ ලෝකයේ වහලෙක් බවට පත් වෙනවා. හරිද? චිත්ත වේගීය ලෝකය. චිත්ත වේගීය ලෝකය කියලා කියන්නේ ඊළඟ එක මිනිස්සුන්ගේ මේ හිතයි ආධ්‍යාත්මය වෙනස් වෙනකොට ඒකත් එක්ක ආවේග වෙනස් වෙනවා. එනර්ජි එක වෙනස් වෙනවා. හදවතින් උපදින ඉමෝෂන්ස් කියනම වෙනස් වෙනවා. උදාහරණයක් බලන්න ඔබ කොච්චර ආතතියෙන්ද ජීවත් වෙන්නේ කියලා. ඔබ කොච්චර ආතතියෙන්ද ජීවත් වෙන්නේ? හොඳට හිතලා බලන්න. ඔබ මහා තරංගයක ඉන්නවා.
දැවන්ත තරඟයක ඉන්නවා. ළමයා කොයි ඉස්කෝලේටද දාන්නේ, ළමයා මොනවද කරන්න ඕනේ, අපි කොයි ජොබ් එකද කරන්න ඕනේ, මොකද්ද ගන්න කාර් එක, කොහොමද ගේ හදන්නේ, මොකද්ද ඔය ආවේග ටිකක් හදාගෙන තියෙනවා. තරංගය කියන එක දාලා තියෙනවා. ඊර්ෂාව කියන එක එනවා. වෛරය කියන එක එනවා. පරිගැනීම කියන එක එනවා. කුහකකම කියන එක එනවා. ද්වේෂය කියන එක එනවා. නෙගටිව් එනර්ජිස් හරියට පුරෝගන අපි ජීවත් වෙනවා. හරියට පුරෝගන අපි ජීවත් වෙනවා. චිත්ත වේග අසුභවාදී වෙලා. හොඳ චිත්ත වේග හොඳයි. හොඳයි. අදිෂ්ඨානය හොඳයි. ධෛර්යය හොඳයි, සහසංවේදී බව හොඳයි, කරුණාව හොඳයි, මෛත්‍රිය හොඳයි, ඉවසීම හොඳයි. ඒ හොඳ ඒවා. අපි ඒව වර්ධනය කරනවා වෙනුවට අපි මොකද කරන්නේ? තාම විහිසුණු ආවේග හදාගෙන ජීවත් වෙන්න යනවා. දැන් බලන්න. අද මම මේ වැඩසටහනට එන ලෑස්තිලා ඉන්න ගමන් Facebook එක බැලුවා. Facebook එක බැලුවා. හරිද? ඒ Facebook එකේ තියෙන පෝස්ටර්ස් ටිකක් බැලුවා මම. නිකන් මට මේකට ඕන වෙයි කියලා හිතුණා. මට එහෙම ටිකක් හම්බුණා. මොකද හම්බුනේ? ගුරුවරුන්ට අපහාස කරන පෝස්ටර්ස්. ඊටාම පහත් විදිහට. දැන් මම මේ පෝස්ටර්ස් දාන කට්ටියකින් අහනවා මෙතනත් ඉන්න පුළුවන් ඒවා දාන කට්ටිය. ඔබ ඒ පෝස්ටර් එක ලියන්න අකුරු ඉගෙන ගත්තේ කාගෙන්ද? ඒ පෝස්ටර් එකට ලියන අයන්න කියන අකුරු ඔබ ඉගෙන ගත්තේ කාගෙන්ද? ආයන්න ඉගෙන ගත්තේ කාගෙන්ද? ගුරුවරයෙක්ගෙන්. ඒ ගුරුවරුන්ගේ අප්‍රමාණව වැරදි තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබට ජීවිතයේ උගන්වපු ගුරුවරයා කියන පුද්ගලයාට කවම කවදාකවත් වචනයක්වත් කියන්න එපා. ඇයි බලන්න චිත්ත වේගීය ලෝකයේ වෙනස් කරගෙන යනකොට සමාජයක් ගොඩනගන ගුරුවරයා කියන පුද්ගලයාට, ලෝකයක් වෙනස් කරන ගුරුවරයා කියන පුද්ගලයාට අපි අපහාස කරන තත්වයකටපත් වෙගෙන යනවා. චිත්ත වේගීය ලෝකේ වෙනස් කරලා තියෙනවා. පන්සලේ හාමුදුරන්ට අපහාස කරනවා. හාමුදුරුවෝ මොන වැරද්ද කරත් ඒ කරන වැරද්දේ හාමුදුරුවෝ අරන් යයි. අපිට මොකද්ද තියෙන්නේ? අපි ඒකට අපහාස කරන්න යන්න ඕනේ නැහැ. වෛද්‍යවරයාට නර්ස්ට අපහාස කරනවා. ඒ කට්ටිය වැරදි නම් ඒ වරද අරන් යයි. හැබැයි මතක තියාගන්න ඔබ ලෙඩ වෙලා කොරෝනා හැදලා ස්පිතාලට ගියාම කෑ ගහන්නේ කවුද? දොස්තර මහත්තයෝ අනේ මාව බේරගන්න කියලා. හැබැයි Facebook එකේ පෝස්ටර් එකක් දානවා වෙන විදිහකට. දැන් ඔබ බලන්න මොකද්ද වෙනස් කරලා තියෙන්නේ? මිනිස්සු නොදැනුවත්වම චිත්ත වේගීය ලෝකයේ කියන එක විකෘති කරලා තියෙනවා. ඒ නිසා අපි ආවේගයෙන් පහර දෙනවා. ආවේගයෙන් කතා කරනවා. ආවේගයෙන් පෝස්ටර්ස් දානවා. ආවේගයෙන් ගෙදර හැසිරෙනවා. ආවේගයෙන් ඔෆිස් එකේ හැසිරෙනවා. නෙගටිව් ආවේග කියන ඒවා ලෝකයක් නිර්මාණය කරනවා මහා ඛේදජනක විදියට. භෞතික ලෝකය. භෞතික ලෝකය කියලා කියන්නේ අපි ඉන්න ගස්වැල්, ගෙවල් දොරවල්, යාන වාහන, අපේ ඇඟ ඔක්කොම ඇති භෞතික ලෝකය. ඒ කියන්නේ පරමාණු වලින් චිත්ත ශක්තියෙන් තොරව හැදිච්ච ලෝකයට අපි කියනවා භෞතික ලෝකය කියලා. ඒකට මේ ලෝකය අපි පාවිච්චි කරන්නේ කොහොමද? අධික ලෙස තෘෂ්ණාවෙන් දැහැ ගන්නවා. එහෙම නැත්නම් මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා ආතු, නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩිය කඩන නරක ළමයි හිම නොවේ අපි කියලා සහ සංවේදීභාවයෙන් ජීවත් වෙනවා. අපිට ඉන්නේ කරන්න ඕනේ. මම ඔබට නිකන් කියන්නම්කෝ. මම ඉපදුනේ සිරිපාද කැලේ අයිනේ. අපේ ගමේ මැණික් තියෙනවා. අපේ හැම ගෙදරකම ගමේ පොඩි දුප්පත් මිනිස්සු ඉන්නේ අතු ගෙවල් වල. හැබැයි මිනිස්සු රුපියල් 20ක් හොයා ගන්නවා මැණික් ගලක් හොයාගෙන ගිහිල්ලා. පොඩි කාලේමයි. හැම ගෙදරකම පුංචි කුල්ලක් වට්ටියක් තියෙනවා මැණික් වට්ටියක්. පොඩි ඉල්ලන් කුඩක් තියෙනවා මෙච්චර විතර. පොඩි අතින් ගහන්න පුළුවන් උදැල්ලක් තියෙනවා. ඕකෙන් තමයි මැණික් කරන්නේ. මොකද කරන්නේ? ඉතින් සල්ලි නැත්තම් එහෙනම් මොකද කරන්නේ? ගිහිල්ලා ඔය කැලේ අයිනේ 12ක් අයිනේ පොඩ්ඩක් හාරනවා. හාරලා අර පුංචි උදැල්ලෙන් ලොකුවට පස් හදලා හාරන්නේ. හාරලා ඉවරලා චූටි ගලක් දෙකක් හම්බුණා නම් මහ ගොඩක් හොය ඉන්නේ නැහැ. එකක් දෙකක් අරගෙන ආවා. ඒක හාරපු තැන වහලා දැම්ම. ආවා. ඇවිල්ලා ඒක දීලා රුපියල් 20ක් හොයා ගන්නවා. ඔක තමයි ජීවිතේ. ඒ මිනිස්සු හතුරු ජීවත් වුණා. හැමදාම මෙනික් තිබුණා. භෞතික ලෝකයේ මිනිසුන්ට ජීවත් වෙන්න සම්පත් දීලා තිබුණා. හැබැයි මොකද කරේ? අපි මානසික ලෝකේ වෙනස් කරා, චිත්ත වේගීය ලෝකේ වෙනස් කරා, ඊට පස්සේ භෞතික ලෝකේ වෙනස් කරා. වෙනස් කරනකොට මොකද කරේ? මිනිස්සු ආවා
ඇවිල්ලා මීටර අරන් ආවා. මෙතන අඩි 4ක් යටින් ඉල්ලම තියෙන. මෙතන තියෙන අඩි 8ක් යටින්. මෙතන තියෙන අඩි 10ක් යටින්. මෙතන තියෙන 15ක් යටින්. කියලා ලක්මක් මාක් කරගෙන ගියා. කරගෙන කියලා මොකද කරේ? බැකෝ අරන් ආවා. මුර දැම්මා, සිකියුරිටි දැම්මා, තුවක්කු අරගෙන බැකෝ අරන් ආවා. ඉස්ලාම කැලෑ ගලවලා කඳු වලින් පල්ලෙහාට දැම්මා. උඩ තිබිච්ච හොඳ පස් ටික හියුමස් පස් ටික ගලවලා දැම්මා. මැණික් සහ ගල් ඔක්කොම ටිපර් වලට පැටෙව්වා. ටිපර් ගමින් එළියට ගියා. ගමේ මිනිස්සුන්ට මඤ්ඤොක ගහක් හිටව ගන්න තරම්වත් පොළොවක් නැති වුණා. අද තියෙන්නේ වතුර වලවල් හුඟක් දිහාවල් අපේ ගානක් කන්ද නිසා ඒක නෑ. නමුත් අනිත් දිහාවල් වල වතුර වලවල්. ඒ වතුරේ මක්කුද ඉන්නේ? මදුරුවෝ. මම පුංචි කාලේ කවදාකවත් අපේ ගෙවල් වල මදුරුවෙක් හිටලා නෑ. දැන් මදුරු රාජධානි. මැණික් නෑ. බලන්නකො භෞතික ලෝකේ අපි වෙනස් කරපු ක්‍රමී. කොච්චර වැරදිද කියලා. අවුරුදු දසදහස් ගණනාවක් තිස්සේ තිබිච්ච මැණික් කිල්ලන් ටික අයින් කළා. නමුත් බොහොම කෙටියෙන් මම කියා දුන්නේ. ඔබ බලන්න ඔබ ලෙඩෙක් වෙන්නේ මෙන්න මේ ලෝක හතර කොහොමද යන්නේ කියලා. පුළුවන් කට්ටිය මේ ගැන ස්ටඩි කරන්න. දැන් මේ තියෙන්නේ අපේ ඊළඟ ආන්සර්. එතකොට අපි හැදිලා තියෙන්නේ මොකද්ද මේ පරමාණුවේ තුල. දැන් මම මේ පොඩි ඔබට බෑග්ග්‍රවුන්ඩ් එකක් කියා දෙන්නේ කොහොමද අපි ලෙඩ වෙන්නේ කියලා. පරමාණුවේ න්‍යෂ්ටිය තියෙනවා, ඒ වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, ඒ වටා ඉලෙක්ට්‍රෝන කරකැවෙමින් තියෙනවා. ඕක තමයි පරමාණුව සහ ශක්තියේ සිද්ධාන්තය. දැන් ඔය සාමාන්‍ය පෙළ විභාගේ විද්‍යා පාඩම විතරයි මෙතෙන්ට ඕන වෙන්නේ. ඒයින් එහාට කිසි දෙයක් ඕනේ නැහැ. විද්‍යා පාඩමේදී ඉගෙන ගත්තා පරමාණුවේ අගය 100ක් හැටියට ගත්තොත් ඒකේ භෞතික කොටස කීයද? හිස් අවකාශයේ කොච්චරද කියලා. කල්පනා කරගන්න බලන්න. පරමාණුවේ හිස් අවකාශයේ කොච්චරද? 99.99999ක්. ද්‍රව්‍යමය කොටස කොච්චරද? 0.0.0.1ක්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යෂ්ටි ඔක්කොගෙම අගය කීයද? 0.0.0.1ක්. 99.99999ක්ම මොනවද තියෙන්නේ? හිස් අවකාශය. ඒතකොට චන්දන ගුණවර්ධන හැදිලා තියෙනවා, දයාන් හැදිලා තියෙනවා. දැන් ඉතින් අපි ලොක්කෝ වගේ ඉන්නවා. මොනවයින්ද හැදිලා තියෙන්නේ? පරමාණු වලින්. දැන් මේ අපි මහා ලොකුවට හිටියට අපේ හිස් අවකාශය කොච්චරද? 99.99999ක්. යම් කිසි වෙලාවක මේ පරමාණු පද්ධතිය මෙහෙවන චිත්ත ශක්තිය කියන එක මේ පරමාණු ශක්තිය අතෑරලා යනවා. ඊයෝතින් චන්දන ගුණවර්ධන මොකද වෙන්නේ? මේ කතා කරගෙන හිටියට හරියන්නේ නැහැ හොඳේ. ඩොග් ගාලා වැටෙනවා. ඊට පස්සේ ආයේ කියනවාද මේ මිනිහෙක් වැටලා තියෙනවා කියලා හැම නෑ. මොකද කියන්නේ? මිනියක් වැටලා තියෙනවා. මල මිනියක්. මල මිනිහෙක් කියන්නේ මොකද්ද? එයාගේ ප්‍රාණ ශක්තිය නෑ, ජීව ශක්තිය නෑ. පරමාණු ටිකක් විතරයි. මාව කැලේට විසි කරනවා. විසි කරොත් මොකද වෙන්නේ? පරමාණු ටික විසිරලා යනවා. විසිරලා ගිහිලා මාව විසි කරපු තැන කොස් ගහක් තිබුණාම කොස් ගහ මොකද කරන්නේ? ඒ පරමාණු ටික එයාට ඕන විදිහට පරිවර්තනය කරලා ඒ ගහ උරා ගන්නවා. කෙහෙල් ගහට උරා ගන්නවා. අඹ ගහට ඕන විදිහට උරා ගන්නවා. තනකොළ ගස් ටිකට ඕන විදිහට උරා ගන්නවා. උරාගෙන කොස් ගහ මොකද කරන්නේ? ගෙඩි හදලා දෙනවා. ගෙඩිය හැදලා තියෙන්නේ මොනවයින්ද? පරමාණු වලින්. ඔබ කොස් ගෙඩිය ගෙනලා කනවා. කෑවම මොකද වෙන්නේ? ඒ ටික ඔබේ ශක්තිය පවත්වාගෙන යන්න ඔබ ආපහු උරා ගන්නවා. දැන් කාගේ ශක්තිය දුරා ගන්නේ? චන්දන ගුණවර්ධනගේ පරමාණු ශක්තිය. ලෝකය පවතින්නේ ඔන්න ඔය ක්‍රමයට. හරිද? හොඳට තේරුම් ගන්න. මම මේ ඔබට කියා දුන්නේ මහා ඍෂි රමානා කියන කෙනාට ඉන්දියාවේ හිටපු බටහිර ලෝකයට මේ ක්‍රම අරන් ගිය එක්කෙනෙක් මහා ඍෂි රමානා කියන කෙනා ඉගෙන ගන්නකොට එයාට උගන්වපු භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වෙච්ච යෝගීවරයෙක් කියා දුන්න පාඩම. හරිද? ඒ යෝගීතුමා හම්බෙන්න ගියා රමානා. රමානා යනකොට කිව්වා එයාව එක්කන් ගිය කෙනා කිව්වා යන්න එපා ඔක මිනිමස් කන්නේ කියලා. ඊට පස්සේ ඉතින් කතා කර ගියාට ගියාම යෝගීතුමා භාවනා කර ඉනවා ගංගායිනේ කතා කළේ කොහේ හරි දැන් තෝ කිව්වනේ මම මිනිමස් කනවා කියලා මං තෝගේ ગાත දෙක කපලා ව්‍යාගෙන කනවා. යාරයා බය වුණා. ඇයි මෙයා මහා නපුරු එක්කෙනෙක් කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ.
අනේ එපා කියලා සමාව ඉල්ලනකොට කිව්වා. හරි එහෙනම් ගගේ දැන් මැරිච්ච මිනිහක් ගහගෙන එනවා තරුණයෙක්ගේ ගිහලා කකුල් දෙක කපාගෙන වරේ මස් ටික. මම කිව්වා බෑ ඒක නම් බෑ. බැරි නම් තෝ ඒ කකුල් දෙක කපලා උයන දවල්ට. ඊට පස්සේ දැන් මෙයා ගිහලා කකුල් දෙක කපාගෙන ආව මස් කාත දෙක කපාගෙන ආවන් යෝගීතුමා කෑලි වලට කැපුවා හට්ටියකට දැම්මා වතුර ටිකක් වක් කරා ලිබෙදුවා. දැන් මර පොඩි එකා හොඳට ඕම් බය වෙලා බලන් ඉන්නවා දෙයියෝ සාකේ මගේ ගුරුතුමා මාව මෙතෙන් තෙන්නේ මොකටද කියලා. බලාගෙන ඉන්නකොට තින් කතා කළා ගුරුවරයා. එයාගේ ගුරුවරයා තමයි මේ පාපජී කියන කෙනා. ඉතින් එයා කතා කරලා තොරතුරු අහනකොට මෙන්න ටිකක් වෙලාවට පූරි පුස්මක් එනවා. මෙයා කල්පනා කරේ කොහොමද පූරි කොහෙවත් නැහනේ. මේ හට්ටිය ඇල්ලවල තාම හැදිලා නැහැ කියලා වැහුවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මොකද විනාඩි 15ක් 20ක් යනකොට හට්ටිය බෑවා මැටි කෝප තුනක් ගත්තා දැම්මා මොනවද දැම්මේ පූරි. හට්ටියට දැම්මේ මොනවද? ගඟේ ගිය තරුණයාගේ මස්. නිර්මාණය වුණේ මොනවද? පූරි. රමානා කියන මේ තරුණයාට ඒ මහාචාර්යවරයා පළවෙනි පාඩම ඉගෙනුවා. මොකද්ද පළවෙනි පාඩම? මේ ලෝකේ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඒ පරමාණු සබාධමට අනුව වෙනස් වෙවි යනවා. යම් කිසි පුද්ගලයෙක් චිත්ත ශක්තිය කියන එක වර්ධනය කරොත් තමන්ට ඕන විදිහට ඒ පරමාණුව වෙනස් කරන්න පුළුවන්. සබාධමෙන් කෙමින් වෙන දේ අපිට ඕන නම් මොකක් කරන්න පුළුවන්ද? වේගවත් කරන්න පුළුවන්. දැන් පරමාණු බෝම්බය කියන්නේ තෝම එකක් නේ. සබාධමෙන් හිමින් වෙන දේ පරමාණු බෝම්බයකදී කරන්නේ මොකද්ද? වෙනස් කරනවා. දැන් වැඩි හරිද? ඔන්න තේරුම් ගත්තා. එතකොට ඔබ දැන් උන පටන් ගත්ත වැඩේ. ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්නේ ලෙඩ වලින් කොටසක් ඔබට හැදෙන්නේ ඇයි? ඔන්න ඔය ශක්තියින් ටික විකෘති කරපුවාම අපේ හිතයි අපේ ඇඟයි වෙනස් කරනවා. විකෘති කරනවා. ඒකට අනුව. එතකොට වෙන්නේ මොකද්ද? අපි දන්නේම නැතුව රෝගීන් බවට පත් වෙනවා. මේකට අදාළ හොඳම දර්ශනයක් ඉදිරිපත් කරපු එක තමයි බර්ටන් රසල් කියන්නේ. බර්ටන් රසල් කියන්නේ එංගලන්තයේ හිටපු දාර්ශනිකයෙක්, ගණිතඥයෙක්. එයා කිව්වා මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ කාර්මික විප්ලවයත් එක්ක අර්බුද 3කට මැදි වෙලා ඉන්නවා. මැදි වෙමින් යනවා. මොකද්ද? තමන් සහ තමන් අතර තියෙන ගැටුම. crisis with self කියන එක. crisis with self. තමන් සහ තමන් එක්ක තියෙන ගැටුම. මොකද්ද? ඒ කියන්නේ මගේ හිතයි මගේ හදේ ශාක්‍යයි එකක් ජීවන රටාව එකක් දෙක ගැටෙනවා. දෙක ගැටෙනවා. උදාහරණයක් ගනිමු. අපි හිතමු මට රැකියා අවස්ථාවක් හම්බ වෙනවා. මේ කොරෝනා කාලේ මට ජොබ් එකක් ඔෆර් කරනවා. මොකද්ද? මම අද උදේ ඉගෙන ගත්ත කට්ටිය නේ. ඒ කට්ටියට මම මේ කියා දුන්නේ ඊයේද කොහෙද? මොකද්ද? කුකුල් මස් කර්මාන්ත ශාලාවක ප්‍රධාන විධායක නිලධාරී තනතුර. දැන් ඒකේ විශාල කුකුල් මස් කර්මාන්ත ශාලාවක් තියෙනවා. දවසකට කුකුල් 50000ක් 60000ක් මරනවා, මස් පැකින් කරනවා, පාර්ට්ස් වෙන් කරනවා, ඒවා මාකට් එකට දානවා, එක්ස්පෝර්ට් කරනවා, 7-800ක් වැඩ කරනවා කුකුල් මස් කර්මාන්ත ශාලාවක්. මන්ට කියනවා ප්‍රධාන විධායක නිලධාරී තනතුර CEO තනතුර බාර ගන්න කියලා. ඉතින් මමත් මගේ ජීවිතේ CEO කෙනෙක් වෙලා ඉඳලා නැහැ. ජොබ් කරලා තියෙනවා. CEO කෙනෙක් වෙලා ඉඳලා නැහැ. ඉතින් මගේ හිත එක පැත්තෙන් කියනවා නියම ඔපචුනිටි කරන්නේ ප්‍රොෆයිල් එකට නියමයිනේ CEO කෙනෙක් වෙලා ඉන්නවා කියන එක. 7-800ක් වැඩ කරන ෆැක්ටරි එක. ඉතින් මට ඒක ප්‍රොමෝට් කරන කෙනත් එහෙම කියනවා. නියමයිනේ විශගුණවාදන නියමයිනේ CEO කෙනෙක් හැටියට අවුරුදු 2-3ක් වැඩ කරපුවම ප්‍රොෆයිල් එකට වැටෙනවානේ ඒක නියමයි මේක අනිත් එක මහ විශාල ක්‍රවුඩ් එකක් නේ ලංකාව පුරාම මාකට් එකක් තියෙනවා ඒවා හැන්ඩල් කරන්න පුළුවන් ඉතින් CEO කියන්නේ මහ ලොකු විෂන් ගන්න එක්කෙනෙක්නේ ඉතින් මට කියනවා අපි හිතමු මම බාරගත්තයි කියන්නකෝ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ මගේ ජීවිතේ මම මස් මාළු කන්නේ නැහැ මදුරුවෙක්වත් මරන්නේ නැහැ නොදැන සතෙක් මරනොත් මිසක් දැනුවත්ව සත්තු මරන්නේ නැහැ. මං ජීවත් වෙන්නේ එහෙම. ඒතර මං ඒ විදිහේ ජීවිතයක් ගත කරන එක්කෙනා කුකුල් මස් කර්මාන්ත ශාලාවක CEO වෙනවා. දැන් මොකද වෙන්නේ? වෘත්තීය සහ මම අතර මොකද්ද වෙන්නේ? අභ්‍යන්තරයේ ගැටුමක් හට ගන්නවා. ඒ ගැටුම තුළ ජීවත් වෙනකොට මම ඉබේම රෝගියෙක් වෙනවා. ඔච්චරයි. ඕක තමයි ස්වභාවය. මොකද crisis with self. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක යනකොට මොකද වෙන්නේ? ඒ ගැටුම ඊට පස්සේ සමාජයට යනවා.
තමන්ගේ පවුලත් එක්ක ගැටෙනවා, යාළුවොත් එක්ක ගැටෙනවා, ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එක්ක ගැටෙනවා, පාරේ ඉන්න කට්ටියත් එක්ක ගැටෙනවා. ඒ ගැටුම අපි එළියට දාන සොසයිටි එකට. අද ලෝකයේ සිද්ධ වෙන්නේ ඔය දෙවෙනි අවස්ථාව සහ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව මොකද? ඊට පස්සේ අපි සබදාහමත් එක්ක ගැටෙන්න හදනවා. පරිසරයත් එක්ක ගැටෙන්න හදනවා. කඳු කපනවා, මුහුදු ගොඩ කරනවා, ගස් ගලවනවා. ඒ ඔක්කොම මේ මිනිස්සුන්ට අයිති වෙච්ච දේවල් කියලා මිනිස්සු පාවිච්චියට ගන්න පටන් ගන්නවා. ඔබ බලන්න. මං කියන්නේ බොරුද කියලා බලන්න මේ විදිහට සබදාහමත් එක්ක ගැටෙන්න ගිය කට්ටිය මේ මොහොතේදී කොයි තරම්නම් දරුණු व्यसනයකට මුහුණ දීලා තියෙනවද? පසුගිය 23 වෙනිදා 22 වෙනිදා චීනයේ දවන්තම ඩෑම් දෙකක් කැඩිලා ගියා. ඒ කැඩිලා යාමත් එක්ක ගලාගෙන ආපු වතුරෙන් පුංචි වතුරෙන් පල්ලෙහාට හදලා තිබිච්ච පොඩි සාමාන්‍ය මට්ටමේ ඩෑම් 100 ගාණක් කැඩිලා ගියා. නගර යට වුණා. ගොඩනැගිලි ගහගෙන ගියා. අක්කර ලක්ෂ ගාණක් ගොවිබිම් විනාශ වෙලා ගියා. රුසියාව, බෙල්ජියම, ජර්මනිය, ස්වීඩන්, ඩෙන්මාර්ක්, එංගලන්තේ ඔය ඔක්කොම මේ මොහොත වෙනකොට මේ අද මේ මොහොත වෙනකොට ගම් වතුර වාහන දහස් ගණන් ගහගෙන යනවා. පොළොව යට ගිය දුම්රිය මාර්ග අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් ඔක්කොම යට වෙලා මිනිස්සුත් එක්ක. සබදාහමට එරෙහිව යන ඕනෑම කෙනෙක් කිසියම් මොහොතකදී සබදාහම විසින් ආපස්සට අරන් යනවා. ඒක මතක තියාගන්න. මේ කියන්නේ මේ බර්ටන් රසල් කියන දාර්ශනිකයා කියපු මේ ක්‍රයිසිස් එක තමයි මේ දැන් ලෝකේ යන්නේ. තමන් එක්ක ගැටෙනවා, තමන් එක්ක ජීවත් වෙන මනුෂ්‍ය වර්ගයාත් එක්ක ගැටෙනවා, අපි සබදාහමත් එක්ක ගැටෙනවා. මිනිස්සු විනාශ වෙනවා. හරිද? හරි. දැන් ඊළඟට අපි ලෙඩ වෙන්න බලපාන ඊළඟ එක කොටස. මොකද්ද? මේකට කියනවා මිනිහා කියන සතා මේ පසුබිමත් එක්ක ගොඩනගන්නේ ජීවිතය ප්‍රධාන එනර්ජි ෆීල්ඩ් පහක. අපිට ජීවත් වෙන්නේ ශක්තියකින්. මොනවාද පළවෙනි එක? ඉන්ඩිවිජුවල් හියුමන් එනර්ජි ෆීල්ඩ්. ඒ කියන්නේ පුද්ගල කේවල තනි ශක්ති ක්ෂේත්‍රය කියලා කියනවා. ඒක තමයි අපි මෙච්චර ඉගෙන ගත්තේ. ඒක තනියෙන් මට ශක්තියක් තියෙනවා. මගේ චිත්ත ශක්තිය, මගේ ආධ්‍යාත්මික ශක්තිය, මගේ චිත්ත වේගීය ශක්තිය එකතු වෙලා මම හදාගත්ත එනර්ජි එකක් මගේ තියෙනවා, මට හිමි එකක්. ඒකට කියනවා අපි ඉන්ඩිවිජුවල් හියුමන් එනර්ජි ෆීල්ඩ්. කේවල ශක්ති ක්ෂේත්‍රය කියලා. පුද්ගල ශක්ති ක්ෂේත්‍රය කියලා. collective human energy field. collective human energy field කියලා කියන්නේ මිනිස්සු ඔක්කොම ගොඩක් එකතු වෙන පවුලක් වුණාම තියෙන්නේ collective human energy field එකක්. දෙපිරින්ද සැමියා දෙන්න එකතු වුණාම හදන්නේ collective energy field එකක්. ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට වඩා වැඩි ශක්තියක්, සිනර්ජි එකක් හැදෙනවා. අපි 7-8 දෙනෙක් එකතු වුණාම තවත් වැඩි. කණ්ඩායමක් එකතු වුණාම 400ක 500ක තවත් වැඩි. අපි ඒකට කියනවා collective human energy field කියලා. දැන් මේ අපි හිතමු මේක කරන්නේ එහෙම. දැන් අර මම සැරෙන් සැරේට මම කණ්ඩායම් හැටියට පුහුණු කරන්නේ උදේට දවස් 7ක 14ක සිනර්ජි ක්ලබ් කියලා හදලා තියෙන්නේ. මෙන්න මෙහෙම එකක් කරන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම එකතු වෙනවා එක අරමුණකට අපේ චිත්ත ශක්තිය මෙහෙවනවා. එක අරමුණකට. ඒක හරි පවර් එකක්. හරි පවර් එකක්. බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, හින්දු ආගමේ, එතකොට ඉස්ලාම් ආගමේ දවසකට 5 වතාවක් ආගම සිහි කරනකොට කරන්නේ ඔන්න ඔය collective human energy field එක හදන එක. 5 වතාව තුලදී ඉස්ලාම් භක්තිකයා මොකද කරන්නේ? එක සැරේටම ඒ අවට කොහොම ටික එක සැරේටම එකම වෙලාවකම ලංකාවේ ටක් ගාලා එක එනර්ජි ෆීල්ඩ් එකකට ගුණ වෙනවා. ඒතර එංගලන්තෙත් ඒ විදිහටම එකම වෙලාවක. මැදපෙරදිගත් එකම වෙලාවක දවසකට 5 වතාවක්. ඒ collective energy field කියන එකට යනවා. ඒක හරි powerful energy එකක් ඒක. හරිද? ඒතර අන්න ඒකට කියනවා collective human energy field කියලා. environmental collective energy field. ඒ කියන්නේ අපි සබදාහමත් එක්ක ජීවත් වෙනකොට මේ ගස් වැල් වල, කඳු මුදුන් වල, දිය ධාරාවන් වල, මේ මහ පොළවේ, ඉර එළියේ, හඳ එළියේ, අවුවේ, වැස්සේ හැම තැනකම තියෙන energy. ඒ energy සමායන ඒ එනර්ජි මිනිහාට උරා ගන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ ඒ එනර්ජි එකත් එක්ක.
පොඩි උදාහරණයක් ගනිමු. අපි හිතමු මේ පෘථිවියේ තියෙන උතුරේ ඉඳලා දකුණට නැගෙනහිරේ ඉඳලා බටහිරට ගමන් කරන ශක්තිය. ඔබ උතුරු කට්ටුවක් අරගෙන මාලිමා යන්ත්‍රයක් අරගෙන කොතන තියුවත් ඒකේ උතුරට හැරෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ඒක ඊළඟ එකට ආйти වෙන්නේ earth geometric energy field කියන එකට ආйти වෙන්නේ. ඒ පෘථිවි ගෝලයේ එනර්ජි එකක් තියෙනවා. ඒ එනර්ජි එක තමයි උතුරේ තියෙන චුම්බක ශක්තිය විසින් අදාළ ශක්තිය උතුරට ඇද ගන්නවා. ඒ නිසා මාලිමා යන්ත්‍රය කොහාට හැරෙව්වත් උතුරට හැරෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ ওই ශක්තියත් එක්ක. නැගෙනහිර පැත්තෙන් ඉර පායනකොට ශක්තියක් එනවා. ඒතර ඒ ශක්තිය නෙවට කියනවා මේ දැන් අපි හිතමු earth geometric energy field කියන එක ගමු. එතකොට මේ උතුරෙන් එන ශක්තිය සහ නැගෙනහිරින් එන ශක්තිය එකට එකතු වෙන තැන් තියෙනවා පෘථුවිය. තැනින් තැන. ඒවට කියනවා ජර්මනියේ මේ රසායන විද්‍යාඥයෙක් තමයි හොයාගත්ත භෞතික විද්‍යාඥයෙක් හාර්ට්මන් කියලා. ඒ හාර්ට්මන් හොයාගත්තා මේ එනර්ජි දෙක කැඩෙන තැන මිනිහෙක් හිටියොත් එයාගේ human energy field එක වෙනස් වෙනවා. නෙගටිව් විදියට කියලා. environmental collective energy field එක කියමු අපි. අපි හිතමු වනාන්තරයේ ගස් තියෙනවා. සමහර ගස් තියෙනවා. මේ ගස් යටට ගියාම ඔපේ එනර්ජි එක සම්පූර්ණ මුරා ගන්නවා ගහ විසින්. ලංකාවෙත් තියෙනවා ඒ ගස්. සමහර ගස් තියෙනවා ඒ ගහයට ගිහින් හිටියත් ඇඟ පුරාම පළු දාලා කාන්න පටන් ගන්නවා. ඒ environmental collective negative වේව තියෙන තැන්. මේක අපි අවබෝධ කරගන්න ඕනේ. හරිද? cosmic energy field කියලා කියන්නේ මේ විශ්වය. මේ විශ්වය කියන්නේ ශක්තිය ඒකකයක්. ඒතකොට ඒකේ අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ energy field පහ මුල් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. මේක විකෘති වෙනකොට අපි ලෙඩ වෙනවා. මේක ක්‍රමවත් විදිහට පවත්වාගෙන යනකොට අපි හරි ප්‍රබෝධයෙන් උද්‍යෝගයෙන් ඉන්නවා. හරිද? ඒක ප්‍රශ්නයක් අහන්න පුළුවන් මගෙන් මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ අපේ හිතයි ඇඟයි අතර පණිවිඩ හුවමාරුවක් තියෙනවා. හිතයි ඇඟයි අතර. අපි ඒකට කියනවා somatic communication කියලා. ඒක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන යම් දේවල් හිතට බලපානවා. හිතේ සිද්ධ වෙන යම් දේවල් ඇඟට බලපානවා. අන්න ඒකට කියනවා අපි somatic communication කියලා. දැන් මේක බලන්න මේ තියෙන ඇඟ කෝපය කියන එක ආවහම negative emotion and heart rate variability. ඒ කියන්නේ ඇඟ කියන negative emotion එක ආවහම මේ හදවතේ රිද්මය වෙනස් වෙවි යන හැටි. මේ appreciation කියන එක අගය කිරීම කියන එක ආවහම හදවතේ තියෙන energies වෙනස් වෙවි යන හැටි. එතකොට මේ energy එක ඔබ බලන්න මේ දර්ශනය මේ තියෙන්නේ ඔබේ ඇඟේ තියෙන energy field එක. මේ තියෙන්නේ negative emotions, negative energies වැඩ කරනකොට අපේ ඇඟෙන් මුදා හරින energy vibration එක damage වෙලා තියෙන හැටි. යම් කිසි පුද්ගලයෙක් දීර්ඝකාලීනව ඔය මම කලින් උගන්වපු negative energies එක ජීවත් වුණොත් එයාගේ මේ ඇඟ වටේට තියෙන ශක්ති ශරීරයේ කියන එකට damage වෙනවා. damage වුණාම බාහිර ලෝකේ පරිසරයේ විශ්වයේ තියෙන negative energies ටක් ගාලා absorb කරන්න පටන් ගන්නවා. හරිද? ඕක තමයි වන්න පළවෙනි එක. ඔබ තේරුම් ගන්න ඕනේ. මේ තියෙන්නේ positive energy field එකක්. ඒ තියෙන හොඳට අභ්‍යාස කරලා හිත දියුණු කළා, භාවනා කළා, හොඳ නිවැරදි ජීවන රටාවක් එක්ක ඔබ යනකොට ඔබේ energy field එක පුදුමාකාර strong වෙනවා. ඒ strong වුණාම එයාගේ energy field එක. මේක තමයි ඔය මගේ වැඩසටහන් වලට ආපු කට්ටිය ඉන්නවා පිටරට එහෙම. ආයෂා හැම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා මේ මහරෑ. එතකොට ඒ ශක්තිය මොකද වෙන්නේ? අපි හදනවා ඇඟ වටේට energy shield එකක් හැටියට. energy shield එකක් හැටියට හදාගත්තාම මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව අපිව ආරක්ෂා කරනවා පුදුමාකාර විදියකට බාහිර negative energies වලින්. දැන් මේක තාම ලොකු මාතෘකාවක්. මේක ගැන ලෝකේ පරිශන කරලා රෂියන් විද්‍යාඥයෝ හිටියා කොන්ස්ටන්ටයින් කිර්ලියන් කියන විද්‍යාඥයෝ මේක ඡායාරූපගත කරා. ඊට පස්සේ ඇමරිකාවේ හිටියා
මහාචාර්යවරයෙක් යා මේක ඡායාරූපගත කළා මේක මිනිසුන්ගේ ජීවිතයට බලපාන හැටි හර්ට්ස් වලින් කොහොමද මේක අඩු වැඩි වෙන්නේ කියලා මනින ක්‍රමේ හැදුවා. මේක ලෝකයේ තියෙන හොඳ දියුණු තාක්ෂණයක් මිනිස්සුන්ට තමන්ගේ එනර්ජි එකත් එක්ක ජීවත් වෙන්න. එනර්ජි එකත් එක්ක ජීවත් වෙන්න. දැන් ඔන්න හොඳට කියන්න. දැන් මම මේක අපේ ඔබට මේකෙන් වලකින හැටිත් මම කියා දෙන්න එපා වෙලාවත් එක්ක. මෙතෙන්නේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ කියා දුන්න මිනිස්සු ලෙඩ වෙන හේතු. මිනිස්සු ලෙඩ වෙන හේතු. හරිද? පළවෙනි එක මොකද්ද? මිනිස්සු ලෙඩ වෙනවා. දැන් ඊයේ ප්‍රේද මම දන්නවා මේ ආහාර පාන ගැන සෞඛ්‍ය ගැන මේ වැඩසටහන් වලදී ඔබට කතා කරා. ආයුර්වේද ක්‍රමයට කොහොමද වෙන්නේ කියලා ඔය නොකුත් දේවල් කතා කරා. බුදුහාමුදුරු දේශනා කළා තියෙන මේ මිනිස්සු ලෙඩ වෙන ක්‍රම 8ක්. මොකද්ද? පිත කිපීමෙන්. ඇඟේ තියෙන පිත විකෘති වුණාම මිනිස්සු ලෙඩ වෙනවා. සෙම කිපීමෙන්. සෙම සමුට්ඨාන ආබාධ. වාතයේ කිපීමෙන්. වාත සමුට්ඨාන ආබාධ. තුන් දොස් කිපීමෙන්. පිත්ත සමුට්ඨාන, සෙම සමුට්ඨාන, වාත. ඔය කියන්නේ මේ තුනම එක සැරේ වෙනවා මිනිසුන්ට. දැන් අපේ කොරෝනා වගේ දේවල් ආවම ඔය තුනම එකට වෙනවා කියලා කියනවා. ඍතු වෙනස් වීමෙන්. ඒ කියන්නේ පරිසරයේ කාලයෙන් කාලයට වෙනස් වෙනවා. දැන් සමහර කාලවලට උෂ්ණත්වය අධික වෙනවා, සමහර කාලවලට උෂ්ණත්වය සීතල වෙනවා. මේ ඍතු වෙනස් වීමට අනුව මිනිස්සු ලෙඩ වෙනවා. අපත්‍ය ආහාර සහ ජීවන රටාවේ වැරදි නිසා ලෙඩ වෙනවා. ඒතර වර්තමාන ලෝකයේ මිනිස්සු වැඩිම තරමක් ලෙඩ වෙන ක්‍රමයක් තමයි මේ අපත්‍ය ආහාර කියන එක. අනිසි ඇඟට ඔරොත්තු දෙන්නේ නැති, ශක්තියට ඔරොත්තු දෙන්නේ නැති ආහාර පාන අපි ගන්නවා. උදාහරණයක් ගන්නමු, නිතර කුකුල් මස් කනවා, ෆ්‍රයිඩ් රයිස් කනවා, කෑම කනකොට පැණි බෝතල් බීම බොනවා. පුංචි උදාහරණයක් ගනිමු. සමහර විට ඔබ බඩි බෝතලයක් ගන්නවා. මම මේ වගේ වැඩසටහනකදී බ්‍රෑන්ඩ් නේම් කියන්න හොඳ නෑනේ. ඒ බ්‍රෑන්ඩ් නේම් තියෙන බඩි බෝතලයක් ගන්නවා. එක බ්‍රෑන්ඩ් නේම් මේක තියෙන බඩි බෝතලයක තියෙන සීනි තේ හැඳි 9.2. දවසකට පුද්ගලයෙකුට අවශ්‍ය සීනි තේ හැඳි 4යි. තේ හැඳි 4යි. හැබැයි එයා කෑම එක කනකොට බත් එක කනකොට බඩි බෝතලයක් බිබී කනවා. සීනි තේ හැඳි 9.4ක් කනවා. දැන් මොකද වෙන්නේ? ඉතා ඉක්මනින් දියවැඩියා රෝගියෙක් බවට පත් වෙනවා. අපි තුන් අධික ලෙස කුකුල් මස් කනවා. කුකුල් මස් කනකොට මොකද වෙන්නේ? ඔබ පිළිකා දරුණු ලෙස පිළිකා වලට ගොදුරු වෙනවා. එතකොට ඒවට කියන අපත්‍ය ආහාර වර්ග. හරිද? ජීවන රටාව වෙනස් කරනවා අපි වැරදි විදිහට. හරි වැරදි හැසිරීම කියන්නේ යන්නේ එක. අපි තුන් දවල් වෙනකන් නිදා ගන්නවා. රෑ 1 2 3 වෙනකන් කම්පියුටරේ ගේම් ගහනවා. එතකොට මිනිහා ලෙඩෙක් වෙනවා. උම්මත්තකෙක් වෙනවා. වැරදි ජීවන රටාව. හරිද? අපි හිතමු උදාහරණ ගනිමු. අපි හිතමු කුණාශක වර්ණාශක රසායනික ද්‍රව්‍ය ගහපු කෑම කාගෙන යනවා. දන්නේ වෙනතෝ මිනිහා ලෙඩෙක් වෙනවා. අපත්‍ය ආහාර. සමහර විට බෙහෙත් දෙනවා. ඒ එක බෙහෙතක් බිව්වම මේක නිසා තව ලෙඩ 4ක් හැදෙනවා. ඒ 4ට බෙහෙත් ගන්නවා. ඒ 4 නිසා තව ටිකක් හැදෙනවා. ඒකට කියන මේ අපේ වැරදි දේවල්. විවිධ උපක්‍රම වලින් අපි ලෙඩ කරනවා. වර්තමාන ලෝකයේ තියෙන දරුණුම එකක් තමයි ඕක. උදාහරණයක් ගනිමු. ඔබ තිරිඟු පිටි අධික ලෙස ආහාරයට ගන්නවා. ලංකාවට එන්නේ තිරිඟු පිටි වල හොඳම පෝෂ්‍ය පදාර්ථ ටික අයින් කරගෙන ඇමරිකාව වගේ රටවල් වල හරකුන්ට සහ මාළුන්ට දෙනකොට තමයි ලංකාවට එවන්නේ. ඒක කාගෙන යනකොට අපි අධික ලෙස මහත් වෙනවා. දරුණු ලෙස පිළිකා වලට ගොදුරු වෙනවා. දරුණු ලෙස දියවැඩියාවට ගොදුරු වෙනවා. උපක්‍රම මගින් ඒ ආහාර අපිට දෙනවා. ඒකට ඊළඟට තව උදාහරණයක් ගනිමු. අපි හිතමු ලංකාවට එනවා කාන්තාව ගාන ලස්සහම සුදු කරගැනීමේ මහා මේනියාවක් තියෙන ලංකාවේ කාන්තාවන්ගේ ওই නිලියෝ එහෙම ගිය සතියේ ටෙලි නාට්‍යකේ තලෙලලුයි මේ සතියේ මෙන්න කරපුත් එක් වගේ හැවෑරියා වගේ සුදු වෙලා. හරිද? හැවෑරියා වගේ. මොකද හේතුව? ඒ ගහලා එක જાති. මොනවද අර දරුණු පිළිකාකාරකයක් වෙත ග්ලූකෝතයමින් අඩංගු රසායනික ද්‍රව්‍යයන්ගේ ගන්න. ඇගේ ගෑවහම මේ හැමේ තියෙන ස්වාභාවික යා උපතින් අරන් ආපු පාට පිච්චෙනවා සුදු මැලි වෙනවා. ඒක තමයි මොඩියුමයි කියලා ඉන්නවා. හැබැයි තා ඉක්මනින් ගෙඩි දානවා පිළිකා හදා ගන්නවා. උපක්‍රම ඒවා. ඒවා උපක්‍රම. හරිද? තව උදාහරණයක් ගන්නමු. දැන් මිරිස් වර්ග එනවා ලංකාවට පිටරට වලින්. මේ මිරිස් වවලා තියෙන දිග කරල් ඥාන වෙනස් කරපු මිරිස් කනවා. කාලා මාස 3 මිරිස් කනකොට ඔබේ ලේවල කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි වෙනවා.
කිරිපිටි කියලා එනවා පිට රටවල් වලින්. ඒවා බොනවා. උදේට දීක නැත්තම් හරි අමාරුයි අප්පා කිරිපිටි ගණන් වැඩි කරා මේ ආණ්ඩුව පන්නන්න ඕනේ කියලා යනවා. මොනවද කිරිපිටි කියලා බොන්නේ? ඌරු තෙල්, පාම් ඔයිල්, තිරිඟු පිටි, මෙලමයින්. කවලම් කළා හදනවා. හදලා ඉවරලා පවුඩර් එකක් එවනවා. පවුඩර් එක බොනවා අපි. ඔබ ලෙඩෙක් වෙනවා. මට ඔබට මෙහෙම කියන්න ගියොත් අපි පොල් තෙල් කියලා කනවා පාම් ඔයිල්. දරුණු පිළිකාකාරකයක්. උපක්‍රම නිසා ඔබ ලෙඩ වෙනවා. ඊට පස්සේ මේ ලෙඩට ප්‍රතිකාර කියනවා බේත් ටික. හරිද? ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ. භව ව්‍යාධීන්. භව ව්‍යාධීන් කියලා කියන්නේ පෙර භවවලදී සිද්ධ කරන ලද යම් යම් එකතු කර ගන්නා ලද යම් යම් අහිතකර ශක්තියින් මේ භවයේදී එළියට දානවා. දැන් ඔය ගැන පරිශ්‍රණයක් කරා ඇමරිකාවේ දැනටත් ජීවත් වෙලා ඉන්න බ්‍රයන් නෙල් වයිස් කියන මනෝවිද්‍යාඥයා. ඔහු කියනවා සමහරුන්ට මේ අසනීපය හැදිලා තියෙන යා මේ කාලය තුළ මෙන්න මේ දේවල් කරලා තියෙනවා. අන්න ඒකයි ප්‍රතිඵල. එයා විද්‍යාත්මක 1972 ඉඳලා පරිශ්‍රණ කරලා ඔප්පු කරලා තියෙනවා. ඔබට පුළුවන් නම් මේ පොත් හොයාගෙන කියවන්න. පොත් විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා බ්‍රයන් නෙල් වයිස් කියලා. එයා කියනවා මේ ලෝකේ මිනිස්සු පවතින්නේ කොහොමද? සමහරට අවුරුදු පෙර භව 4කට 5කට කලින් කරපු යම් නෙගටිව් එනර්ජිස් කොහොමද බලපාන්නේ? ඊට පස්සේ ඔය තායිලන්තයේ හිටපු කායි කියන මෙහෙණිය මේ ගැන කියලා තියෙනවා. එයාගේ ඒ තොරතුරු එකතු කරගත්තේ ඒවා. මේ භව ව්‍යාධි කියන ඒවා හැදෙන හැටි. එතකොට එඩ්ගා කේසිගේ පෙර භව වලට ගිහිල්ලා කරපු පර්යේෂණවලදී ඩොක්ටර් ජීනා සර්මිනාරා කියන එයා පොත් ලියලා තියෙනවා එයාගේ පර්යේෂණ වාර්තා අරගෙන. ඒකේ කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා අන්නේ නෙගටිව් එනර්ජිස් ඇතුලේ ඉඳලා මේ කාලේදී එළියට දානවා. අපි ඕකට කියනවා ලංකාවේ වචනයක් කර්ම රෝග කියලා. හරිද? මේකට කියනවා කම්ම විපාකදා විපාකජා ආබාධා. කර්ම විපාකයේ දීම සඳහා ඇති වෙන අසනීප. හරිද? ඒවත් යම් කිසි ප්‍රමාණයකට චිත්ත ශක්තිය වැඩි කරපුවාම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔබට. පාලනය කරන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ මේ අපිට හැදෙන ලෙඩ ගැන කියපු විග්‍රහය. බලන්න කොච්චර විද්‍යාත්මකද කියලා. ඒකෙත් තියෙනවා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා මේ උපක්‍රම වලින් මිනිස්සු ලෙඩ වෙනවා කියලා. හරිද? විවිධ උපක්‍රම වලින් මිනිස්සු ලෙඩ වෙනවා අපත්‍ය ආහාර වලින් කියලා. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා ලෝකෙ සිද්ධ වෙන දේ අද සිද්ධ වෙන දේ. දැන් ඔක හොඳට තේරුම් ගන්න තේරුම් අරගෙන මිදෙන්න. දැන් මම ඔබට ටක් ගාලා ඉතාලම ඉක්මනින් පොඩි කාලයක් තියෙන්නේ. ඔබට මේ ටික කියා දෙනවා මේ හිතට බලපාන හැටි මේ දේවල්. මොනවද? අසාමාන්‍ය සිතවිලි හා චිත්තාවේග obsessional thoughts and behaviors කියන. අසාමාන්‍ය සිතවිලි. අසාමාන්‍ය චිත්ත වේග ඇති වෙනවා. මොනවද? නිදා ගන්න ගියා දොර වැහුවද සැකයි. ආය දුවලා ගිහලා දොර වහලා එනවා. දොර වහලා ඇවිල්ලා මේ දොර වහනකොට අතේ මේ දොරේ ලොක් එකේ විස බීජ තිබුණක් දන්නේ නැහැ. දුවනවා බාත්රූම් එකට. ගිහලා මොනවද කරන්නේ? සැනිටයිසර් සබන් දාලා හොදනවා හොදලා ඇඳට ඇවිල්ලා වාඩි වෙනවා. ආයෙ දුවනවා කකුල් දෙක හොදන්න. අසාමාන්‍ය සිතිවිලි චර්යා. ඔබ දන්නවා ඔබේ ජීවිතය හරියට කට්ටි. টয়ලට් එකට ගියාම විනාඩි 45ක් හොදනවා. නාන්න ගියාම පැයක් හොදනවා. ඒ සැකයි. obsessional behaviors, thoughts, emotions. මානසික ආතතිය හා ක්ලමතිය අපි කියනකොට distress කියලා. distress කියලා කියන්නේ ඔරොත්තු නොදීම නිසා ඇතිවෙන පීඩනය. අධික විදිහට තියෙනවා ඔරොත්තු දෙන්නේ නැහැ. මට ඒක කරගන්න බෑ. distress, විෂාදය, depression කියන එක. depression කියන්නේ ලෝකේ දරුණුම ලෙඩක්. stress වගේම distress වගේම distress තිබුණත් ඒක depression වලට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ආ suicide attempt දක්වා කියන්නේ සියදිවි විනාශා ගැනීම දක්වා පෙළඹෙනවා. කිතාම දරුණු. හරිද? සියදිවි විනාශා ගැනීමට පෙළඹවීම suicide attempt කියන එක. කාන්සාව වැඩක් නැහැ කියලා තනි වෙලා කාමරයකට වෙලා ඉන්නවා. worries එක්ක ජීවත් වෙනවා. මතකයේ සම්බන්ධ ගැටලු. අද වෙනකොට ලංකාවේ පුදුමාකාර විදිහට මේ memory loss එක ඇති වෙගෙන යනවා. මතකෙ හිටින්නේ. හරිද? බීතිකා, ෆෝබියා, කැරපොත්තට බයයි, කූණට බයයි. පුදුම බය තියෙනවා. දැන් පහුගිය දවසක දැන් අවුරුදු 5කට විතර කලින් මම වෙඩින් එකකට ගියා
කළුතර ප්‍රදේශයේ ඊළ බයිනකොට 11ට විතර මල ගෙදරක් වගේ. මොකද වෙලා තියෙන්නේ? මනමාලේ ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මනමාලි මැරෙන්න හදනවා. ඉතින් යන්තම් අමාරුවෙන් හොයව දාලා ඔක්කොම කරලා සේරම කරලා මම අර මේ කොන්වෙන්ට් එක සිස්ටර් කෙනෙකුට ළඟට අරන් ගිහලා ඒ කෝචින් කවුන්සලින් කරන සිස්ටර් කෙනෙකුට ගෙනිහිල්ලා බාර දීලා ඒකේ නතර කරලා තමයි ආවේ යන්තම් නැත්නම් ඒ ගෑන ළමයා මැරෙනවා. තාතීකට ඊට පස්සේ තමයි දන්නේ. මොකද වෙලා තියෙන්නේ? මූ පැනලා ගිහිල්ලානේ. වෙන ගෑන ළමෙක් එක්ක. වෙන ගෑන ළමෙක් එක්ක නෙමෙයි රෑ නිදාගෙන ඉනකොට රෑ 3ක් විතර නිදාගත්තා. නිදාගෙන හිටපු ගමන් එයාගේ වෙඩින් විවාහයට බයක් තිබිලා තියෙනවා. විවාහයට බයක්. ඒක ඩිංග ඩිංග කසාද බඳින්න කිට්ටු වෙනකොට මතු වේගන ආවා. මතු වේගන ඇවිල්ලා එදා රෑ පැය 3ක් විතර නිදාගත්ත. එක සැරේට උදේ 3ට විතර හැරුණා. වෙඩින් එකෙන් බේරෙන්න මූ නිදාගෙන හිටපු ඇඳුම පිටින් දිව්වා. අලුතර ඉඳලා මතු ගමට එනකන් දුවලානේ. උට මොලේ පෑදිලා තියෙන්නේ උදේ 3ට. ආවුනෝතින් ඉවරයි කියලා හිතුවා. ගිහලා පාන්සලක හැන්ගිලා ඉන්නකොට තමයි සතියකට පස්සේ තමයි හොයාගත්තේ. බලන්න ෆෝබියාස් වල හැටි. මිනිස්සු පුදුම විදිහට වෙනස් කරනවා, විකෘති කරනවා. අන්තකර චිත්තාවේග. ඒ කියන්නේ ඇතුලෙන් එනවා නෙගටිව් ඉමෝෂන්ස් කියන ඒවා. අපි හිතමු අධික ලිංගික ආශාව කියන එක තෙරපගෙන ඉඳලා ටොක් කාලා එළියට පයින්නවා. පැනපු ගමන් ගෑන් ළමෙක් ගත්තා, පැන්න කැලේ දිව්වා, අපයෝජනය කරා. හරිද? ඒ වගේ නෙගටිව් ඉමෝෂන්ස් වෛරය එනවා, පලි ගැනීම එනවා, ඊර්ෂ්‍යාව එනවා, තෘෂ්ණාව එනවා. අසාමාන්‍ය දේවල්. දැන් තෘෂ්ණාව වැඩි වුණාම මොකද වෙන්නේ? අල්ලපු ඊටම අයිති කර ගන්නවා කියලා ගිහිල්ලා මිනිහ මරනවා. එහෙම සිද්ධි තියෙනවා ලංකාවේ. අහිතකර චිත්තාවේග. හරිද? මේවා එනවා මේවා ලෙඩ. පුංචි පුංචි ලෙඩ. පුංචි කියන්නත් බෑ. හරි දරුණුයි. ඒතර මේවා මේ බැලු බැලමට කාටවත් පේන්නේ නැහැ. මෙයා උම්මත්තකෙක් වගේ එහෙම පේන්නේ නැහැ. හැබැයි ඔබ දන්නේ නැති වුණාට ඔබේ සමාජයේ මේ වගේ ගැටලු තියෙන කට්ටිය හරියට ඉන්නවා. හරිද? බලන්න ඒ අපි ලෙඩ වෙච්ච හැටි, හිත ලෙඩ වෙච්ච හැටි. එතකොට දැන් තව උදාහරණයක් කරන්න මේ දවස්වල කොරෝනා ගැන නැවත ඔබ කියවනවා, බලනවා, ප්‍රවෘත්ති බලනවා. ඔබ දන්නේම නැතුව හිත විකෘති කර ගන්නවා. විකෘති කරගත්තම අපි ඒවට කියනවා post traumatic stress disorders කියලා. පශ්චාත් ව්‍යසන ක්ලාමත ආතති නිසා ඇති වෙන ලෙඩ කියලා. post traumatic stress disorders කියලා කියන්නේ. ඒ කියන්නේ දැවැන්ත ඛේදවාචකයක් සොසයිටි එකේ සමාජයේ සිද්ධ වේගන යනකොට සමාජයේ ආතතියකටපත් වෙනවා. ඒක නිසා විවිධ අසනීප එන්න පටන් ගන්නවා. මේ දවස්වල ලංකාවේ දරුණු විදිහට ඒ තත්ත්වයේ තියෙනවා. හරිද? දැන් ඔන්න හොඳට කියා දුන්නා හිතට එනවා. දැන් මම ටට්ටක් ගාලා කියාගෙන යනවා ඇඟට බලපාන හැටි. මේ තියෙන ඇඟට බලපාන හැටි. ඇඟට බලපාන හැටි හොඳට බලන්න. මේ තියෙන පිළිකා ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එක හේතුවක් තමයි චෛතසික ස්වභාවය වෙනස් වීම කියන එක. ඒ කියන්නේ උදාහරණයකට ආහාර පාන රටාව නිසා පිළිකා ඇති වෙනවා. ඒත් ඒ වගේ මේ හිත විකෘති වීමෙන් ඇති වෙන මේ බලන්න මේ තියෙන හේතු මොනවද කියලා මම එකෙන් එක කියන්නේ. දීවැඩියාව හැදෙන්න බලපාන හැටි, හෘදය ආබාධ හැදෙන්න බලපාන හැටි, අධිරුධිර පීඩනය හැදෙන්න බලපාන හැටි, මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන හිතේ විකෘති වීම, ශක්ති විකෘති වීම කියන එක. බලන්න කොච්චර දරුණුද කියලා. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. එතකොට ඊට පස්සේ මේ තියෙන තව අසනීප මොකද්ද? බඩවැලේ තුවාල, ආර්ෂස් ඒ වගේ දේවල් ඇති වෙනවා. ලිංගික බෙලහීනතාව ඇති වෙනවා. දැන් මගේ අත්දැකීම තමයි කවුන්සලින් වලට එනකොට පවුල් අතර තියෙන ගැටුම් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ලිංගික ගැටලු කියන එක. ඒ ලිංගික ගැටලු ඇති වෙන්නේ ඇයි? ඒ අදාළ පුද්ගලයෝ අධික ලෙස හිත විකෘති කරගෙන ඉන්නවා. ඒ හිත විකෘති කරගත්තාම ඉස්සෙල්ලාම කරන දෙයක් තමයි හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ලිංගික හෝමෝන ඉපදීම සීමා වෙනවා. සීමා වෙච්ච ගමන්ම ඊට පස්සේ ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට මේ විවාහ යුවලකගෙන් එක්කෙනෙකුට මේ ගැටලු ආවොත් ඒක දිගට තික්කනකොට දෙන්න රුස්සන්නේ නැති වෙනවා. එතකොට ඒක තියෙන්නේ කොහෙද? හිතේ. එතකොට වෛද්‍යවරයෙක් හම්බ වෙනවා හිතේ තියෙන දේ කියන්නේ නැතුව බෙහෙත් ගන්නවා. ඔබ තේරුම් ගන්න ඕනේ මේක ඉතාම දරුණු විදිහට මේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ බලන්න මේ ඇති වෙන වෙනත් සාමාන්‍ය ගැටලු. මොනවාද? හිස රදයක් ඇති වෙනවා. ආතරයිටිස් ඇති වෙනවා.
ඉරුවාරදේ කියන එක ඇති වෙනවා. චර්ම රෝග ඇති වෙනවා. ඔය ඔබ්සෙෂනල් thoughts සරවන දිගට තිබුණත් චර්ම රෝග ඇති වෙනවා. පීනස ඇති වෙනවා. කොන්දේ ආබාධ ඇති වෙනවා. ඇදුම ඇති වෙනවා. උරහිසේ ආබාධ මේ මෙතන ගල් වෙන රිදෙන්න පටන් ගන්නවා. ඉතින් කොච්චරවත් එහෙම කට්ටිය මොකද කරන්නේ? මෙහෙම කර කර තමයි ඉන්නේ. මෙතන. ඇයි මොළය සහ ඇඟ අතර පණවිඩ හුමාරුවට සම්බන්ධ වෙන්නේ මේ පුංචි තැන. එතකොට එතන මේ දැඩි පීඩන මානසික ගැටලු තියෙන කට්ටියක මෙතන બ્લોක් වෙනවා. બ્લોක් වෙලා කැල්සියම් කාබනේට් ඩිපොසිට් වෙනවා. ඊට පස්සේ මෙතන වේදනාවක් එන්න පටන් ගන්නවා. ඒ වේදනාව වෙනවා කම්පියුටර් එකේ අධික ලෙස වැඩ කරත් වෙනවා. මේ මෙහෙම ඉතින් මෙරික ඉන්නවා මෙහෙම. ඔය බලන්න ඔබට පේනවා ටක් ගාලා උන්න තැනක ඉන්නකොට කවුරු හරි කුටි වාඩිලා ඉන්නකම් මෙහෙම කර ඉන්නවනම් ඒ කියන්නේ යාගේ මෙතන ආබාධයක් තියෙනවා හේතු දෙකෙන් කයි. එක කම්පියුටර් එක මේ අතින් වැඩ කළා මොබයිල් එකකින් කොටලා හැදිච්ච ප්‍රශ්නයක්. එහෙම නැත්නම් එයා මානසික ආතතියෙන් හෝ විෂාදයෙන් හෝ සමාන ගැටලුවකින් පීඩා. හරිද? අංශභාගය. වාකුගඩු ආබාධ, දරුඵල නැතිවීම හා ඒ ආශ්‍රිත ආබාධ. මේ ඇති වෙන ලෙඩ. මේ එතකොට මේ අපිට ඇති වෙන ලෙඩ වලින් වැඩිම ප්‍රමාණයක් ඇති වෙන්නේ මොකක් නිසාද? 100ට මහා මනෝවිද්‍යාඥයෝ එහෙමනම් කියනවා 70%කට මිනිස්සුන්ට ඇති වෙන ලෙඩ වලින් 70%කට මානසික ක්‍රියාකාරීත්වය කියන එක බලපානවා කියලා. ඒක ක්‍රම දෙකකට බලපානවා. එකක් හිත විකෘති වීම, දෙවෙනි කාරණය හිත විසින් වෙනත් දේවල් වලට ඇබ්බැහි වීම කියන එක. ඒ හේතු දෙක තමයි බලපාන්නේ. 30%යි මේ අනික් සාධක වලින් මිනිස්සු ලෙඩ වෙන්නේ. දැන් ඔබට තේරුණාද? හරි. දැන් මේකට එකම මාර්ගයයි තියෙන්නේ. මේකෙන් මිදෙන්න. මොකක්ද මේ මාර්ගය? අපි කියනවා ඒකට spiritual intelligence management කියලා. ආධ්‍යාත්මික බුද්ධි කළමනාකරණය. ආධ්‍යාත්මික බුද්ධිය කළමනාකරණය කියන කාරණය. එකම මාර්ගයයි තියෙන්නේ. මේ දැන් මේ මවුනා කණ්ඩායමෙත් ඒ කාර්මුණක් තමයි මිනිස්සුන්ගේ මේ ආධ්‍යාත්මික බුද්ධිය කියන එක ගොඩ නැගීම. ඒ ආධ්‍යාත්මික බුද්ධිය ගොඩ නැගුණා මිනිස්සු මේ තියෙන தত্ত্বය අවබෝධ කරගෙන අවබෝධයෙන් ඉවත් කරන්න පටන් ගන්නවා. අවබෝධයෙන් ඉවත් කරන උදාහරණයක් ගන්න මමත් එහෙම තමයි. මමත් ඔබ වගේම ජීවත් වුණේ. කම දෙයයි මම මස් මාළු කෑවේ නැහැ. නමුත් මමත් ওই විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කන්නේ මොනවද? ඉතින් කන්නේ කවුරු හරි අරන් දෙනවා මචං. මේක බීපන්. ඉතින් මම පැණි බීම් බෝතලයක් බොනවා. ඉතින් ඌ අරන් දෙනවා මාළු පාන් එකක්. තෝක කාලා පැණි බීම් බෝතලයක් බීලා දවල් ගෙවා ගන්නවා. ඉතින් මන් දන්නේ නැහනේ. ඒක මේ මගේ මුළු කායික සංයුතියම වෙනස් කරන ආහාර පට්ටෝරුවක් මම මේ කන්නේ කියලා. මම දන්නේ නැහැ. අපි හිතමු මං එළවලු පළතුරු තමයි කන්නේ. වැඩිම ප්‍රමාණයක්. එළවලු පළතුරු කන්නේ. දැන් එළවලු පළතුරු කනකොට මට තියෙනවද දැන් නම් මම ටිකක් ඔය ගෙදරවත් වවාගෙන අර මේ කනවා. නැත්තම් අපි කන්නේ මොනවද? කඩෙන් ගේන එළවලු පළතුරු. දැන් ඒවා මේ අපි හිතන විදිහටම හදලා තියෙන જાතිද? නෑ. ඒතකොට මම මේ අහිතකර දේවල් මගේ ඇඟ ඇතුළට දාගන්නවද නැද්ද? දාගන්නවා. ඒතර අපි දන්නේ නැගෙන හෝ නොදැන අපේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙනකොට අපි පුළුවන් උපරිම උත්සාහ ගන්න ඕනේ. ඒ ජීවන රටාව හරියට අරගෙන අපේ චිත්ත වේග කියන ඒවා සිතිවිලි කියන එක මානසික ශක්තිය කියන එක හරියට මෙහෙवला පරිමාකාරයෙන්වත් මිදෙන්න. පරිමාකාරයෙන් උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි මේ වැඩසටහන කරන්නේ. ඒකට දැන් අපි සාමාන්‍යයෙන් පැයයි කරන්නේ. නමුත් දැන් කමන්නේ නේ තව විනාඩි 15ක් ගත්තට. හරිද? ගන්න සර් හරි. හරි. එතකොට දැන් මේකට බලපාන ක්‍රමය තමයි මම ඔබට අග්ගාලා කියා දෙන්නේ. නැත්නම් අපි භාගයක් කළා භාගයක් අතහැරලා කියනවනේ ඒක ඇත්තට හොඳ නෑනේ. එතකොට දැන් අපි ජීවත් වෙන්නේ අපේ හිත ක්‍රියාකාරී වෙන ක්‍රමය. එකක් තමයි උඩු හිත කියලා කියන්නේ. උඩු හිත කියලා කියන්නේ මේ මොහොතේ අපි ජීවත් වෙන ක්‍රියාත්මක කරන හිත ක්‍රියාත්මක කරන ක්‍රමයට. යටි හිත කියලා කියන්නේ උපවිඥානය කියලා කියන්නේ ඒක පේන්නේ නෑ 80ක් විතරම වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ යටි හිතේ. වැඩිම ප්‍රමාණයේ යටි හිතේ තියෙන යා තමයි තොරතුරු ගන්නෙ. ඒ ක්‍රියාකාරීත්වය නැතු හිත මේ කාමර 4-5කට බෙදලා හැම නෑ හොඳේ. එකම සිත ක්‍රියාත්මක වෙන ක්‍රමය වෙනස්. ක්‍රියාත්මක වෙන ක්‍රමය නිසා අඳුරු සිත ඉත්තත්වය කියලා කියන්නේ ඔය අර බ්‍රෑන්ඩ් නිල් වයිස් කියන එඩ්ගා කේසිලා කියන
කායි මෙහෙණිය කියන ඉන්දියාවේ යෝගීවරු කියන පරණ බ්‍රහ්මක දෙනාම කියන බුදුරජාණන් වහන්සේ ජේසුස් වහන්සේ හින්දු ආගමේ උගන්වන ඔය අපි කරන නෙගටිව් පොසිටිව් එනර්ජීස් ගබඩා වෙලා තියෙන තැන. ඒක පේන්නේ නැහැ. හැබැයි කොහෙන් හරි එනවා. මේක වෙන හැටිත් මම උදාහරණයක් කියන්න අපි හිතමු මට හිතෙනවා අපේ ගෙදර වත්තට බල්ලෙක් ආව ගහන්න ඕන පයින් කියලා. ඒතර මං හිතන්නකොටම මං උපදවා ගන්නවා ආවේගයක්. ඒ ආවේගය මගේ මොළයේ සාස්නාමි පද්ධතියට යනවා. ඒ ආවේගයේ එනර්ජි එකක් බවට පරිවර්තන වෙනවා. පරිවර්තන වෙලා මං ගන්නවා බල්ලට පයින්. දැන් මම විසින් මගේ එනර්ජි එක නෙගටිව් විදිහකට භාවිතයට ගත්තා. ඒ නෙගටිව් එනර්ජි එක ගබඩා වෙනවා. ඒක මේ වේදනාව දැනෙනකොට බල්ලාගේ හිතේ නෙගටිව් එනර්ජි එකක් ඇති වෙනවා. එනර්ජි එක ඇති වෙනකොට බල්ලාගේ ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. කෑග් ගාගෙන දුවන්න පටන් ගන්නවා. එයාගේ නෙගටිව් එනර්ජි එකේ බලපෑමත් මට පුදු වෙනවා. ඒකට මම නෙගටිව් එනර්ජි දෙකක් එකතු කළා මගේ ඉඩ් මයින්ඩ් එකේ ගබඩා කරගන්නවා. දැන් වැඩේ තේරුණාද? අපි හිතමු දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා. ඉන්නකොට මధుරුවෙක් ඉන්නවා මෙතන. ගන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න දෙන්නෙත් නැහැ කියලා එළවනවා. එළවනකොට මොකද වෙන්නේ? දැන් ඉතින් දැන් නෙගටිව් එනර්ජි එක පොඩ්ඩක් ආවා. ආව නිසා ටක් ගාලා අතැවිලා ගියලා එළවුවේ. දැන් ආයේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා මේ ෂෝක් එකක් චන්දන මහත්තයා කරන්නේ. කොහොම ඉන්නවා. ඉන්නකොට ආයේ අරු මේ පැත්තෙන් එනවා. ගාගෙන එනවා. එනකොට මොකද? කියලා පොතකුත් අරගෙන එළවනවා. දැන් නෙගටිව් එනර්ජි තව ටිකක් 150කින් විතර එනවා. ඕම ඉන්නකොට මූ එනවා. ඇවිල්ලා ඉන්නවා හිටපන් මං තෝ තියන්නේ අද මට මේක කරන්න දෙන්නේ නැහැ මං තෝ තියන්නේ කියලා වාපංකෝ අතේ වාපංකෝ දැන් ඇති වෙන්නේ මොනවද නෙගටිව් එනර්ජි එක වැඩි වෙලා ගියා වැවුම් එක දිය අම්පරද්ද නිකන් අලියෙක් මරණ එනර්ජි එකක් හදලා දෙනවා මදුරුවට හරිද දැන් මොකද නිර්මාණය වුනේ නෙගටිව් එනර්ජි එකක් ආවා ඒ එනර්ජි එක මදුරුව මරන්න තිබුණා වුණනම් ඔබට එපා මං කියලා මෙහෙම ඇඟිල්ලෙන් ගහන්නත් තිබුණා ඒතකොට එනර්ජි එක ටිකක් අඩුයි. ඕනනම් ඉතින් කාලය යනවා කොතම්සෙල ඒ ටිකක් බීලා යනවා බඩගින්නේ ඉන්නේ. ඔන්න බොනවා මං අත තියාගෙන ඉන්න. එහෙම ඉන්නත් තිබුණා ඔබට. බලන්න ඔබට ක්‍රියාත්මක කරන්න දෙවිච්ච දේවල් කොච්චරද කියලා. නෙගටිව් එනර්ජිස් හදනවා. හදපුවාම මේක ගබඩා කරනවා. ප්‍රාථමික සිත කියලා කියන්නේ මිනිසා පරිණාමයේදී යනකොට ආරක්ෂාව සඳහා එයාගේ පැවැත්ම සඳහා හිත ක්‍රියාත්මක කරපු ක්‍රමය. يعني ගැව්වොත් ගහනවා ඒ කියන්නේ ඒ ඇටැක් එකට කියන එනර්ජි එකක් හදා ගන්න. ඒ කියන්නේ අපි වනාන්තරවල ජීවත් වෙනකොට එක්ක ෆයිට් කරන්න ඕන එක්ක ෆ්ලයිට් කරන්න ඕනේ. ෆයිට් or ෆ්ලයිට්. එක්ක සටන් වදින්න ඕනේ එක්ක පැනලා යන්න ඕනේ. වනාන්තරවල ජීවත් වෙනකොට ඒ සිතවිල්ල ඒ ආපු ආවේගය අපේ යටිහිතේ තියෙන කොටසක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි gedara නෝනයි මහත්තයා රණ්ඩු වෙනකොට පාවිච්චි කරගන්නේ. හරිද? නෝන මොකක් කිව්වා ඇයි මොකද දැන් නෝන කියලා තමයි කිව්වේ එයා නෝන නොසන්සුන් කමකින් ගෑවා මහත්තයා එයාව යටත් කරන්න ඔව් ඇයි මොකද නෝන අනිත් පැත්තෙන් එයාව යටත් කරන්න ආවා මෙයා මේ පැත්තේ යටත් කරන්න ගියා මේ පැත්තට ගියා ගැව්වොත් ගහනවා ඒ ක්‍රමයට යනවා අපි ගියාම අර දෙන්නගේ තියෙන ආදරේ සතුට ඔක්කොම මොකක් වෙනවද නැති වෙලා යනවා ඔෆිස් එකේ වැඩ කරනකොටත් එහෙමයි. අල්ලපු ගෙදර කට්ටියත් එක්කත් උහුමයි. දැන් තේරුණාද? ඒ කියන්නේ ඒක තමයි අපි කියන්නේ fight or flight වලට පොළඹවන්නේ අපි. ඔන්න ওই ටික තියෙනවා. ආධ්‍යාත්මික සිත කියන්නේ අර අපි කියපු එක ඊගල්ස් අයි එකෙන් බලන්න ඕනේ. උඩ ඉඳලා නිරීක්ෂණය කරලා බලන්න ඕනේ. මම මේ හිතන හැටි හරිද? මම මේ කන දේවල් හොඳද නරකද ගුණද අගුණද? මං කතා කරන දේවල් හොඳද නරකද ගුණද අගුණද? මම මේ තීරණ ගන්න එක මෙහෙම හොඳද නරකද ගුණද අගුණද ඔබ තීරණය කරන්න ඕනේ ආධ්‍යාත්මික සිතින් වැඩ කරනවා කියන්නේ ඒක අපි බිස්නස් එකක් පටන් ගන්නකොට මම මේක මෙහෙම කරන එක හොඳද නරකද ගුණද අගුණද ඒක නිසා තමයි ඔය චාල්ස් ඔගඩන් කියලා ආර්ථික විද්‍යාඥවරියක් හිටියා එයා කිව්වා තිරිඟු පිටි කර්මාන්තය ගැන එයා කියලා තියෙනවා ඔබට තිරිඟු ගසකින් ලැබෙන අස්වැන්න සාගින්නෙන් පීඩා විඳින ජනතාවට ඉතා සුළු මුදලකට ලබා දිය හැකියි. එහෙත්
ඒ තිරිඟු ඇටය වර්ග කර පෝෂදායී කොටස් ටික ඔබ පරිභෝජනය කර ඉතිරි කොටස් වලට අධික මිලක් නියම කොට ජනතාවට ලබා දිය යුතුයි. මතක තබා ගත යුතු කරුණක් වේ. එනම් සාගින්නේ ලෝකයේ දවසකට ලක්ෂ 4ක් දරුවන් මිය යනකොට දෙවියන් වහන්සේ කිසියම් දවසකදී ඔබ පිළිබඳ විනිශ්චයක් ලබා දෙනු ඇත කියලා. ඒ ආධ්‍යාත්මික සිතේ කියලා තියෙනවා. ආර්ථික විද්‍යාවේදී භාවිතයට ගන්න හැටි, ව්‍යාපාරවලදී භාවිතයට ගන්න හැටි. විශ්වාස කරන්න ඕනේ, ලාභ ගන්න ඕනේ. හැබැයි ඒක එයා කතෝලික නිසා ඒ විදිහට කියලා තියෙනවා. ඒ අධික විදිහට ලාභ ගන්නකොට අධික විදිහට විනාශ කරලා දේවල් පරිභෝජනය කොට දෙවියන් වහන්සේ අවසාන තීරණය ගන්නවා. විනිශ්චය ලබා දෙනවා කියලා. දැන් ඔබට තේරෙනවද? දැන් ඔය මේ තියෙන ඕකත් එක්ක ජීවත් වෙන හැටි. පුද්ගල සිත. ඒ කියන්නේ අර කොටස් හතරමයි තියෙන්නේ පුද්ගල සිතට. උඩු සිත, යටි සිත, ඉඩ්මයින් එක, ඊට පස්සේ අනිත් කොටස. මේ ප්‍රාථමික සිත. මේ තියෙන එක ස්වභාවය චංචලයි, ව්‍යාකූලයි, පුද්ගලාදරේ තියෙනවා, ඇලෙනවා, ගැටෙනවා, මදි කියලා හිතෙනවා, අතෘප්තිමත්, දුක, ආත්මාර්ථකාමී, තාර්කිකයි, දොස් හොයනවා, පූර්ව නිගමන වලින් යුක්තයි. මේ අපි ලෝක ජීවිතේ ජීවත් වෙන හැටි. මේ තියෙන්නේ ආධ්‍යාත්මික සිත. මොකද්ද? හරි නිශ්චලයි. සමාධිගතයි. විශ්වීය ආදරයක් තියෙන. අපි ඔක්කොටම ආදරේ. අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනේ. අපි ඔක්කොම කන්න බොන්න ඕනේ. අපි ඔක්කොම අඳින්න පළඳින්න ඕනේ. සැලෙන්නේ නැහැ. අතිරික්තයක් තියෙන හැම වෙලාවකම මිනිසුන්ට දෙන්න දෙයක් තියෙනවා. හැම වෙලාවකම මිනිසුන්ට දෙන්න දෙයක් තියෙනවා. කොච්චර දුන්නත් හිස් වෙන්නේ නැහැ. හැමදාම තෘප්තිමත්. හැමදාම සතුටින් ඉන්නවා. හරියට මිනිසුන්ට උදව් කරනවා. ප්‍රඥාවන්තයි, පරිපූර්ණයි. ආධ්‍යාත්මික සිත. ඇයි මේ මෞනා කණ්ඩායම මේ වැඩසටහන කරන්නේ? ඔන්න ඔය හිත ඩෙවලොප් කරන්න උත්සාහ කරන නිසා. මේක කරලා දයන්ලා ඇතුළු කණ්ඩායමල දුක් වෙනවද? සිත් බලන්න. ඒක මොනවා හරි බිස්නස් එකක් කරා නම් කීයක් හරි හම්බ වෙනවා, ඩ්‍රොප් ෂොපින් එකක් කරා නම් කීයක් හරි හම්බ වෙනවා, කස්ටමර්ස්ලා 4-5 දෙනෙකුට සල්ලියක් කීයක් හරි දැම්මනම් කත කෝල් ටිකක් දැම්මනම් එහෙම හිතනවද? නෑ. ඒක හරි සතුටුයි. හරි ආධ්‍යාත්මික තෘප්තියක් වෙනවා. මම මේ වැඩසටහන කළා මොරි වෙනවද, දුක් වෙනවද, අපරාධ ඉරිද හැන්දෑවේ මේ ඩයන්ලාගේ වැඩක් කරන්න ගියා, චික් අපරාධේ වෙන මොනවා හරි කරන්න තිබුණා. එහෙම වෙනවද? නෑ. ඒක හරි සතුටුයි. හරිද? ආධ්‍යාත්මික සිත කියන්නේ අපූර්ව සතුටක්. දැන් මේ වැඩසටහනට මම සල්ලි ගත්තා නම් මට ඒ සතුට හම්බ වෙනවද? නෑ. මම ඒක සල්ලි වලින් මනිනවා. දැන්ලා මේ වැඩසටහන සල්ලි වලට කරා නම් සල්ලි වලින් මරනවා. එතකොට ලැබෙන සතුට වෙන සතුටක්. ඊට වඩා එහාට ගිය සතුටක්. මේ තියෙන්නේ ඒක අර මං කියපු ටිකම වෙනස් විදිහකට. පරිපූර්ණයි, ප්‍රඥාවන්ත වෙනවා, චිත්ත සමාධිගත වෙනවා, නිශ්චලයි, අකම්පිතයි, විශ්වීය ආදරයෙන් යුක්තයි. සැබෑ ජීවිතේ සතුටේ මෙටාකොග්නිෂන් කියලා කියන්නේ මේ තත්වයට යන එක. දැන් මම කියපු ආධ්‍යාත්මික සිතෙන් ඔබ ලෙඩ වළක්ව ගන්න බලන හැටි තමයි මේ ටක් ගාලා විනාඩි 5කදී කියා දෙන්නේ. සිත වැඩ කරන හැටි දකින සිහිය. ඒ කියන්නේ මගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා හැම වෙලාවකම සැරෙන් සැරේට බලන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ මගේ මයින්ඩ් එක කොහොමද වැඩ කරන්නේ? දැන් මෙහෙම ඉන්නකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ වාඩිලා ඉන්නවා දැන් 374 දෙනෙක් ඉන්නවා නැගලා මේ මොනවද දන්නේ නිවුස් වලට කිව්වේ. ඈ? ඒකට කල්පනා කරලා බලන්න මගේ හිත නිවුස් වලට ගියානේ. ආයි මේක ඉන්නවා නේ කොරෝනා වලින් කීයක් මැරිලාද දන්නේ නැහැ අද. ඒකට කල්පනා කරලා බලන්න ඕනේ හිත කොරෝනා මරණ ගණන් කරන්න කියන නිකන් ක්‍රිකට් මැච් එකේ ලකුණු ගනිනවා වගේ. එහෙම ඔබ හිත වැඩ කරන හැටි වළක්වන්න යන්න එපා. ඒ දිහා බලන්න. දැනෙන හැටි දකින සිහිය. ඒ කියන්නේ ඊට පස්සේ බලන්න උත්සාහ කරන්න මේ ඇඟට දැනෙන්නේ කොහොමද? මට එක දේවල්. මගේ කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස, හමට දැනෙන ස්පර්ශය. මේවා දැනෙන්නේ කොහොමද? හොයලා බලන්න. කරන කියන දේ ගැන ඇති සිහිය. වැඩක් කරනකොට හොඳ කල්පනාවෙන් කරන්න මම මේ වැඩේ කරන්නේ. එක වෙලාවට එක වැඩක්. එක වෙලාවට එක වැඩක්. එක වෙලාවට එක වැඩක්. කියන දේ තියාගෙන ඒ කරන දේ ගැන හොඳ අවබෝධයෙන් කරගෙන යන්න. ධර්මතා හේවත් හැඟෙන දේ පිළිබඳ සිහිය. ඒ කියන්නේ අපේ මේ ඔක්කොම එකතු වුනහම හදවතේ චිත්ත වේග කියන જાතිය ඇති වෙනවා. ඒ දිහා බලන්න පුරුදු වෙන්න. පස් එකේ යනකොට
ගෑන් ළමෙක් දැක්ක පිරිමි ළමෙක් යනකොට. මෙතන ඉන්න පුතෙක් යනකොට. ගෑන් ළමෙක් දැක්කා. දැක්ක ගමන්ම හිතන්න පුළුවන් රූපයක් තියෙනවා. මම ඒක අල්ලගත්තා. මම ඒක ලේබල් කළා ලස්සනයි කියලා. හිතන්න පුළුවන් නම් අන්න එක එකක්. ඊට පස්සේ ඒ ලේබල් කරලා ටිකක් වෙලා එනකොට හිතට දැනෙනවා නික අමුතු හැඟීමක් ආයසරයක් බලන්න හිතෙනවා මට. හැඟීම නිරීක්ෂණය කරා. හරිද? එතකොට ඔබේ සිත ගාන්ට හඳුනා ගන්න පුළුවන් වෙනවද ඔබට? පුළුවන් හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි තුමු පාටි එකකට ගියා. මධ්‍යශාර තියලා තියෙනවා. ඉතින් අපිට ඒක දකින්නකොට යාළුවෝ කියන මචං ගනි කියලා අපිට දැනෙනවා. එතකොට ඔබට ඒක හිත වැඩ කරන හැටි බලන්න පුළුවන්. ඒක දැනෙන හැටි බලන්න පුළුවන්. ගන්ධ සුවඳ දැනෙන හැටි බලන්න පුළුවන්. ඒකට අදාළව ආවේග ඇති වෙන හැටි බලන්න පුළුවන්. එතකොට ඔන්න ආවේගයක් එනවා. ධර්මතාවක් නෙවෙයි. ගන්න දෙන්නේ විස්කි ආයි හැමදාම බොන්න හම්බ වෙනවා. අද උන් ටයිම් එකක් දාලා යනවා. තෘෂ්ණාව පිළිබඳ හැඟීමක් ඇති වුණා. පෙරේතකමක් ඇති වුණා. ඇතිලේ ඉන්න පෙරේතයට ඇහැරුණා. දැන් ඔන්න හිතන්න පුළුවන් ඔබට අවබෝධ කරගන්න. එතකොට ඔබට මේකට දැම්මාම why කියන ප්‍රශ්නය ඔබට උගාක් දේවල් ගන්න පුළුවන්. දැන් මේ තියෙන එක කරන හැටි. දැන් මොන ආධ්‍යාත්මික සිතේ සංවේදනය බලනවා හොඳද නරකද ගුණද අගුණද පුද්ගල සිතේ අරමුණු වල ලුහු බඳින හැටි බලනවා. ඒ අරමුණු ලබා දෙන ලෝකයේ දිහා බලනවා. මේ ගැන අවබෝධය ඇති කරගන්නවා. මේ අවබෝධය ඔබ ඇති කරගත්තොත් ඔබට සැලකිය යුතු ප්‍රමාණයක් අසනීප හඳුනා ගන්න පුළුවන්. වළක්වන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක්. හරිද? දැන් අවසාන කාරණේ. ඔබ ඔබටම සමාව දී නිදහස් වෙනවාද? දයාන්ලා මේ මහන්සි වෙලා කරපු වැඩසටහනේ ඔබට පුළුවන් නම් මම මේ දක්වා ජීවිතේ කරපු වැඩසටහන් වැරදි වලට මම ඔක්කොටම සමාව දෙනවා. අනිදහස් වෙනවා. ඔබට දෙන්න පුළුවන් නම් මට මගේ බිරිඳට මගේ සැමියාට මම සමාව දෙනවා. එයාගෙන් මට අඩුපාඩු වෙලා තියෙන එක මනුෂ්‍යත්වයේ. ඒ අතීතය ඔක්කොම අතහැරලා දානවා. අතහැරලා දාලා මම එයාට සමාව දීලා නිදහස් වෙනවා. පුළුවන් නම් ඔබේ අම්මට තාත්තට දරුවන්ට එයාගෙන් වෙච්ච වැරදි වලට සමාව දෙන්න පුළුවන් නම් ඔබත් එක්ක වැඩ කරන කට්ටියට සමාව දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට මේ ලෝකේ ජීවත් වෙන කට්ටියට සමාව දෙන්න පුළුවන් නම් අන්න ඔබේ හිත නිදහස් වෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් මොකද්ද කරන්නේ? හිත අල්ලගෙන ඉන්න මේ එක එක දේවල් වලින් අයින් කරන්න. අයින් කළා තමන්ගේ සාර්ථකත්ව අරමුණු ගැන හිතනවා, තමන්ගේ ජීවිතේ පැවැත්ම ගැන හිතනවා. එතකොට අන්න ඔබ ටිකෙන් ටික මේ දිහා යනවා. අද ඔබට කියා දෙන්න අමාරු ස්කෑනින් එකක් කරගන්න හැටි ඔබට මේ ටිකත් එක කොහොමද ඔබ ස්කෑන් කරගන්නේ කියලා. අපි වෙන දවසක පස්සේ දවසක කරමු. මේ තියෙන්නේ ඔබට මම මේ කියා දුන්න ටිකේ සමරි එක. ඔබේ ජීවිතයේ තෘප්තිමත් පවත්වගෙන යන්න අදාළ සමරි එක. නිරන්තර සමාව. ලෝකේටම ආදරය කරන එක. හදවතින් අගය කිරීම. නිරන්තර යහපත. විශ්වාසය, ට්‍රස්ට් කියන එක. නිදහස. හරිම නිදහසේ ඉන්න. කායික යෝග්‍යතාව, ඇඟ යෝග්‍ය කරගන්න ඕනේ. පරිත්‍යාගය. හැමදාම මොනවා හරි දෙන්න ඕනේ. සමාධිගත බව. අර විදියට හිත නිදහස් කරගෙන ජීවත් වීම, අවබෝධය. හැම කරන කියන දෙයක්ම why, what, how කියන ප්‍රශ්න ටික අහලා අවබෝධ කර ගැනීම. පරිසර සංවේදීතාව. මේ සබාදහම හඳුනගෙන ජීවත් වීම. පරිපූර්ණත්වය. පූර්ණමිදම් භවතු කියලා පරණ ඍග්වේදයේ පවා කියනවා. ඒ කට්ටිය කියන්නේ උදේ පාන්දර නැගිටාම ඉර දිහා බලාගෙන පූර්ණමිදම් භවතු කියලා හිතේ මුමුණන්න කියලා. ඒක මම පරිපූර්ණත්වයටපත් වෙනවා. මම පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා. අත්හැරීමේ පුරුද්ද අතහැරලා දාන්න ප්‍රශ්න ගැටලු ඔක්කොම හැම වෙලාවකම සතුටින් ඉන්න. මේ මොහොතේ ජීවත් වෙන්න. ඉතින් එනමයි අන්තිම හරිය නිකන් මේ බදුරු කෝච්චිය නෙමෙයි මොකද්ද මාතර කෝච්චිය වගේ ගියේ ඉක්මනට. ඉතින් සමා වෙන්න අර වෙලාව ටිකක් ගිය නිසා. නමුත් මට ඕන උනේ ඔබට මේ ඔබ ජීවිතයේ ගෙවන අර පීඩාකාරී, අසහනකාරී, තරඟකාරී බවෙන් මිදලා හරි නිදහස් ජීවිතයකට පියමනිනවා දකින්න. ඉතින් ඔබට ආරාධනා කරනවා මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතන තියෙන නම්බර එක අවශ්‍යතාවක් වුණොත් කතා කරන්න පුළුවන්. ඔබට පුළුවන් ජීවිතේ වෙනසක් කරන්න.
ඒ සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අහන්න කියලා. මෙතන ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. ප්‍රශ්න තියෙන අය එතකොට අපි මයික් එක ඔන් කරන්න. මුලින්ම chat box එක බොහොම ස්තුතියි. අපි chat box එක on කරගමු. එතකොට පෙනේ ඉන්නේ. අපිට ජානක මුලින්ම ඉන්නවා අන්මියුට් කරා ජානක. මට මේ සර්ගෙන් දැනගන්න ඕනේ අර ඔව්. කියන්නේ මේ ශක්තිය කියන්නේ එනර්ජි ලැබෙන ගස් තියෙනවා ඒ වගේම ඔව්. එනර්ජි මෑන ගස් තියෙනවා කියලා ඒ ගස් වර්ග ඔව්. කීපයක් කියන්න පුළුවන් ටික පොඩ්ඩක් දැනගන්න. ඕනේ අම්මේ බරබර. සාමාන්‍යයෙන් මම ගස් පිළිබඳ විද්‍යාඥයෙක් නෙවෙයි හොඳේ. හැබැයි සාමාන්‍ය වශයෙන් අපි කියනවා මේ උල් සහිත කටු ගස් ගමන්ගේ ගෙවල් ළඟ හිතව ගන්න එපා. ඒ වයින් එනර්ජි එක නෙගටිව් එනර්ජි එකක් හැම වෙලාවකම ඇදෙනවා. හැබැයි වෙනත් මල් පළතුරු දරන ගස් හිතව ගන්න. එතකොට ඒකේ සුවඳ දැනෙනවා. ඒ සුවඳත් එක්ක පළතුරුත් එක්ක ආශිර්වාදයක් වෙනවා. පොසිටිව් එනර්ජි එකක් එනවා කියලා. උදාහරණයක් කිව්වොත් එහෙම එතකොට උදාහරණයක් කිව්වොත් එහෙම දැන් බෝගහයට අපි කියන බෝගහ ගෙදර හිටවන්න එපා කියලා. පන්සලේ හිටවන්න කියලා. ඇයි ඒ ගෙදර හිටෙවොත් බෝගහෙන් නිකුත් කරන කිරණ විසින් අපේ හිත අධික ලෙස සංසුන් භාවයකට පත් කරනවා. හිත නිදහස් කරනවා බෝගහේ කොලේ තියෙන ස්වභාවයත් එක්ක ඒ සහ ශක්තියින් එක්ක. එතකොට ගෙදර ඉන්න කට්ටිය ඔක්කොම අර උද්‍යෝගයේ ප්‍රබෝධය ඔක්කොම නැති වෙලා ගිහලා හරි කියන්නේ වෙනම ජීවිතයකට යනවා. එතකොට බෝගහයට ගියාම මිනිස්සුන්ගේ හිත සුවපත් වෙන්නේ ඒ හිත ඇල්ෆා ලෙවල් එකට යන නිසා බෝගහ. එතකොට පන්සලට ගිහලා වාඩිලා බෝධි පූජාවක් තිබුවාම මිනිස්සු සුවපත් වෙන්නේ අන්නේ ශක්තිය. ඒක හැබැයි හැමදාම ගත්තොත් එහෙම මිනිස්සුන්ට ඒකෙන් අර අපි භෞතික ජීවිතේ දිනාගෙන යනකොට වැඩ කරගෙන යනකොට ඒක ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. උදාහරණයක් ඇටියට. තව උදාහරණයක් ගන්නම අපි හිතමු ගෙදර ලස්සන මල් වවලා තියෙනවා. උදාහරණ ඕකිඩ් වර්ග වවලා තියෙනවා නම් කෝමාරිකා වගේ ඒ කියන්නේ මාංශල වර්ගයේ ගස් වවලා තියෙනවා නම් ඒවා මල් පිපෙනවා නම් ඒ ගෙදර හරිය ප්‍රබෝධමත් එකක් බවට පත් වෙනවා. හරිය සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒ ශාක විද්‍යාඥයෝ කියනවා කටු සහිත ගස් නිවෙස් වල තියන්න එපා, නිවෙස් අසල තියන්න එපා. එතකොට ඒ නෙගටිව් එනර්ජි සේවායෙන් මුදා හරිනවා කියලා. ඒ කියන්නේ විද්‍යාඥයෝ ඉන්නවා මම උන එකට කියමු අපි ඒ ගැන හොඳ වැඩසටහනක් කරන්න කියලා. තව මොනවා හරි තියනවද? ඔව් තව ඉන්නවා ප්‍රසන්න විෂන් බෝඩ් සහ law of attraction එකමද කොහොමද සර්ගේ ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වෙන්නේ? එකනමද කොහෙද දෙසරක් තුන්සරක් දාලා තියෙනවා. විෂන් බෝඩ් කියලා කියන්නේ මෙහෙමයි. law of attraction වල ප්‍රධානම ටෙක්නික්ස් 21ක් තියෙනවා. ඒ වයින් එකක් තමයි විෂන් බෝඩ් කියලා කියන්නේ. විෂන් බෝඩ් කියලා කියන්නේ හොඳ ප්‍රබල ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත හිතෙන් මවන ක්‍රමය. ඒකට තමන්ගේ ජීවිතයට අදාළ ලයිෆ් විෂන් එක හදලා හිතේ මවනවා. මවලා යන එක. ඒකට මම මේ දැන් ලබන සතියේත් මම වැඩසටහනක් කරනවා. ඒ රාත්‍රී Zoom එකේ දවස් දෙකක වැඩසටහනක් විෂන් බෝඩ් එකක් හදන්නේ කොහොමද කියලා. ඒක law of attraction වල එක ටෙක්නික් එකක්. දැන් විෂන් බෝඩ් එකක් හැදුවාම මේක වම් මොලේට දකුණු මොලේට ගැළපෙන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් කරලා සබ්කොන්ෂස් මයින්ඩ් එකේ ඩිපොසිට් කරන්න ඕනේ. එතකොට තමයි මේ පුද්ගලයා ඉබේ ඒක වැඩ කරගෙන යන්නේ. law of attraction කියලා කියන්නේ විශාල මාතෘකාවක්. සාමාන්‍යයෙන් මම දවස් දෙකක් පැය 16ක් ට්‍රේනින් කරන එකක්. ඒකට ඒක ටෙක්නික්ස් 21ක් තියෙනවා. ඒ 21 උහුණු කරනවා හදලා හිප්නොതെරපි කරලා සබ්කොන්ෂස් මයින්ඩ් එකට දාලා එහෙම තමයි ඒක කරන්නේ. ඒකට ඒක එක වෙලාවට එක ටෙක්නික්ස් තියෙනවා. අපි තුමු ඉන්ටර්විව් එකකට යනවා නම් ඒකට මොන ටෙක්නික් එකද පාවිච්චි කරන්නේ. කස්ටමර් කෙනෙක් හම්බෙන්න යනවා නම් මොන ටෙක්නික් එකද පාවිච්චි කරන්නේ. අපි හිතමු රිලේෂන්ෂිප් වල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒකට මොන ටෙක්නික් එකද පාවිච්චි කරන්නේ. එහෙම එක ක්‍රම තියෙනවා හදාගන්න. හැබැයි විෂන් බෝඩ් එක හදා ගන්න ඕනේ. එතකොට ජීවිතේ තව සක්සස් පිරමීඩ් කියලා එකක් තියෙනවා. ඒකේ කරන්නේ බැලන්ස් ලයිෆ් එක හදන එක. එහෙම ගොඩාක් අභ්‍යාස තියෙනවා. බිස්නස් වලට කරන්නේ කොහොමද කියලා. ඔය බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකටත් law of attraction තමයි හොඳම ක්‍රමය. ඔබ මගේ YouTube channel එක subscribe කරගන්න.
subscribe කරගත්තොත් එහෙම ඔබට බලන්න පුළුවන් මේ law of attraction technique කරලා ගිය අවුරුද්ද ඇතුළත කොරෝනා හැදිලා තියෙද්දි මේ රට lockdown කරලා තියෙද්දි දවන්ත ලක්ෂ 300 400 ආදායම් උපදවාගත්ත ව්‍යාපාරිකයෝ ගැන වීඩියෝ දෙකක් කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ එක එක සමූහ කට්ටිය. ඒතකොට මේ law of attraction හරියට පාවිච්චි ගන්න පුළුවන්. තව මොනවද තියෙනව ගොඩක්. ඒතකොට අර්ථමූණ මවුනා එකේ link එක දාලා තියෙනවා ඔබට හදා ගන්න පුළුවන්. බිස්නස් වලට අදාළයි. දැන් මම කිව්වේ දැන් මේ 28 30 තියෙන වැඩසටහනත් බිස්නස් කරන කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර හොඳට ජීවත් වුණත් අපිත් එක්ක ජීවත් වෙන අනික් අයගේ දේවල් නිසා ඉවසීම පුරුදු කරන්නේ කොහොමද කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ විවිධාකාර සිතුම් පැතුම් තියෙන හැඟීම් දැනීම් තියෙන මිනිසුත් එක්ක. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ මම ඒක අල්ලාගන්නේ නැතුව ජීවත් වෙන්න. මිනිස්සු හැටියට මොකක් හරි වුණාම පොඩි හිත රිදීමක් එනවා. හැන්දෑවට ගෙදර ආවා. නැත්නම් ඒක සිද්ධ වෙලා විනාඩි 10කින් 15කින් ගියා. එළියට ගිහලා අයින් කරනවා. මම ඔබට එක ටෙක්නික් එකක් කියා දෙන්නම්. එහෙම උඟක් හිත රෙද්දිච්ච වෙලාවක මේ අතේ මේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර මේ V අකුර වගේ තියෙන මෙතන මේ V අකුර වගේ තැන මෙතන මසාජ් කරන්න. ඔබට පේනවා ඇති මං හිතන්නේ මෙන්න මෙතන. මේ අත ගත්තාම මෙහෙම අත ගත්තාම මේ මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල තියෙනවා මේ මෙතන තියෙනවා. මේකෙන්නේ අපි දබර කරන්නේ හැම වෙලාවකම ගැටෙන්නේ. මේකත් එක්කනේ රණ්ඩු කරන්න යන්නේ. මම තමයි හරි කියලා එහෙම යන්නේ. එයා වැරදි කියලා එහෙම යන්නේ මේකත් එක්ක. ඒ ඇඟිල්ල පල්ලෙහා මේ මහපට ඇඟිල්ලයට මෙන්න මෙතන ඇල්ලුවාම ඔබට අමුතු කැක්කුමක් දැනෙනවා ඇති. අමුතු කැක්කුමක්. ඒ කියන්නේ තුවාල වුණාම දැනෙන කැක්කුම නෙමෙයි. වෙන එකක්. මෙතන මසාජ් කරන්න. ටක් ගාලා එහෙම කෝපයක් ආවොතින් ආවේගයක් ආවොතින් අප්‍රසන්න හැඟීමක් ආවොතින් ඊර්ෂ්‍යාවක් ආවොතින් වෛරයක් ආවොතින් මේ ටක් ගාලා මේ එනර්ජි එක මෙතන මසාජ් කරන්න. එක්ක මෙහෙම එක්ක මේ ඇඟිල්ල මෙහෙම තියලා මේ ඇඟිල්ල මෙහෙම තියලා මේ ඇඟිල්ල දෙක තියුවා මෙතනින්. එතකොට අහු වෙනවා මෙහෙම මසාජ් කරන්න. ඒ මසාජ් කරපුවාම ඒ වෙලාවට ටක් ගාලා ඒ ආපු නෙගටිව් ඉමෝෂන් එක කන්ට්‍රෝල් වෙනවා. ඒ වොරි එක ඒ වෙලාවට කන්ට්‍රෝල් වෙනවා. කෝපය ඒ වෙලාවට නතර වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් අර why what how කියන ප්‍රශ්න ටික දාලා ටක් ගාලා ඒකට අදාළ සොලියුෂන් එක දෙන්න මට. මේ මිනිස්සුගේ හැටි ලෝකේ හැටි. අපි තුම ඔබ රිජෙක්ෂන් එකක් වුණා කියනකො දරුණු ප්‍රතික්ෂේප වීමක් වුණා කියනකො. එතකොට අග්ගාන මේක කරන්න. කරලා ඉවරලා ඒ දිහා බලන්න හරියට. දැන් ඔය ගැන මේ දුලන්ජිත් ඊයේ ජාතික රූපවාහිනිය වෙනම ප්‍රෝග්‍රෑම් එකකුත් කරා. ප්‍රතික්ෂේප වීම කොහොමද අමතක කරන්නේ? ඒකත් එක්ක නැගී සිටින්නේ කොහොමද කියලා. YouTube channel එකේ දාලා තියෙනවා දුලන්ජි චමිල්කා YouTube channel එකේ. ඔබට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආවහම මිනිස්සු ඒවත් එක්ක ගැටි ඇලි ජීවත් වෙන එක තමයි භයානක දේ. සාර්ථකත්වයෙන් නැති වෙන්නේ ඒකෙන්. ලෙඩ වෙන්නේ ඒකෙන්. ඒකට රක්ගල් මෙතනින් ඇල්ලුවා. පීනල් ග්ලෑන්ඩ් එක පිටියුටරි ග්ලෑන්ඩ් එක ටක් ගාලා නතර වෙනවා. නෙගටිව් හෝමෝන උත්පාදනය වෙන එක නතර වෙනවා. නතර වුණාට පස්සේ හිතෙන් අහනවා ඇයි? මොකද්ද? කොහොමද මම මේක අයින් කරන්නේ? කරගෙන යන්න. ඔබ ප්‍රැක්ටිකලි කරන්න කවදාකවත් වෙන්නේ නැහැ. දැන් මම ඔය ඉගෙන ගත්තට පස්සේ මට හරි අඩුයි ඔය ප්‍රශ්න ගැටලු. මිනිස්සෙක් හැටියට හිත රිදෙනවා. හිත රිදුණාට ටක් ගාලා මම මොකද කරන්නේ? ඒක එදා දවසේ අයින් කරනවා. තියාගන්නේ. තියාගත්තොතින් තමයි ප්‍රශ්නේ. එයාට ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්නයක්. හරිද? හරි. law of attraction එකත් ඔන්ලයින් කරන්න පුළුවන්ද සර්? law of attraction එක ඔන්ලයින් කරනවට වඩා මේ ශ්‍රී ලංකාවේනේ මම කරන්නේ. ඔබ එන්න ප්‍රෝග්‍රෑම් එකකට ලබන මාසේ අපි එහෙම දෙයකට සම්බන්ධ වෙන්න. මේ විෂන් බෝඩ් එක නම් මම ඔන්ලයින් කරනවා 28 වෙනිදායි 30 වෙනිදායි. පළවෙනි දින අගෝස්තු පළවෙනි දින මේ දවස් 150 කොහොමද ප්ලෑන් කරලා ජීවිතේ යන්නේ කියලා. අපූර්ණ මිදම් භවතු තේරුමේ ආනවා. පූර්ණ මිදම් භවතු කියලා කියන්නේ මාව පරිපූර්ණත්වයට පත් වේවා. මාව පරිපූර්ණත්වයට පත් වේවා. මාව පරිපූර්ණත්වයට පත් වේවා කියලා.
ඌර්ණ මිදම් භවතු නිදන් නෙමෙයි මියන්න. මියන්න. එතකොට මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන මේ මවුන කට්ටියත් එක්ක එකතු වෙන හැමදාම උදේට ඔබට එන්න පුළුවන්. මේ මෙතන ආපෞසර මේ ඇඟිල්ල ඩබර ඇඟිල්ල පල්ලෙහා මහපට ඇඟිල්ල පල්ලෙහා මෙහෙම ඇල්ලුවාම අමුතු රිදෙන තැනක් තියෙනවා. ඒක මසාජ් කරන්න. ඒක මසාජ් කරන්න. හරිද? හරි. එතකොට මම හිතනවා ඊට වඩා ප්‍රශ්න නැතුව ඇති. එතකොට ටෙලිෆෝන් නම්බර් එක කියලා තිබුණා. අපි දැම්ම එක 077 14යි 94යි 704. 077 14යි 94යි 704. එතකොට ඒකට කතා කරන්න. එතකොට මම නිදහසේ ඉන්න වෙලාවට ටෙලිෆෝන් වලට කතා කරනවා. ඊළඟට YouTube channel එක චන්දන ගුණවර්ධන. Facebook මේ ප්‍රොෆයිල් එකට රික්වෙස්ට් දාන්න එපා මේ ෆ්‍රෙන්ඩ්ෂිප් රික්වෙස්ට් දාන්න එපා. ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. මගේ page එක like කරගන්න. එතකොට හැම news එකක්ම අපි මමත් නොමිලේ වැඩසටහන් කරනවා හැම මාසෙකම, දුලංජි කරනවා හැම මාසෙකම එක ගානේ. NLP training වෙනම යනවා, law of attraction training වෙනම යනවා නොමිලේ කරන ඒවා. එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ මවුනයිකේ හැමදාම උදේට යනවා. මමත් සමහර දවස්වලට සතිය උදේට කරනවා. එතකොට ආපහු දැන් මම දෙවෙනිට උදේ කරනවා නේද? ඔව් සර් එනවා ආයි අගෝස්තු 15 වෙනිදා උදේ වැඩසටහනට එනවා. සඳුදා. අගෝස්තු 1 සඳුදා. අනේ 1 සඳුදාද? කොහේ දෙක නේද? දෙක. ඒක තමයි දෙක සඳුදා. දෙක සඳුදා එනවා සර්. ඔව්. එතකොට එහෙම මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න මම ඔබට ආරාධනා කරන්න මේ වගේ වැඩසටහන් එක එකතු වෙන්න. ඔබ මොබයිල් එකට ඔබේ කාලය ආයෝජනය කරනවා. ලැප්ටොප් එකේ Facebook account වලට social media වලට ඔබේ කාලය ආයෝජනය කරනවා. ඒකත් එක්ක ඔබ සල්ලිත් ආයෝජනය කරනවා. ඒතර ඒ කාලයෙන් 50%ක් වෙන් කරන්න මම එපා කියන්නේ. 50%ක් වෙන් කරන්න වෙන් කළා ඔබේ ජීවිතය, ඔබේ පවුල වෙනස් කරන දෙයකට ඒ කාලයයි ඒ ධනයයි ආයෝජනය කරන්න. අර ඔබ Facebook එකට ගේම්ස් කරන්න කාලය දැම්මහම ඒ කාලය ඔබ ඔබේ ජීවිතේ විනාශ කරගන්න යොදාගත්ත කාලයක්. හැබැයි ඒ ධනයයි ඒ කාලයයි ඔබේ ජීවිතේ විනාශ කරගන්න යොදා ගන්නවා. මේ කාලයයි මේ ධනයයි ඔබේ ජීවිතේ ඔබේ පවුල ඔබේ ව්‍යාපාරය ආලෝකමත් කරන්න යොදා ගන්නවා. ඉතින් ඔබ මේ ධනයෙන් 150ක් මේකට ආයෝජනය කරන්න. ඉතින් ඒකට ආරාධනා කරනවා. ආරාධනා කරන ගමන් ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. ඔබේ පවුලේ අයගේ ජීවිත ආලෝකමත් වේවා. දයාන් ළමයි කරන සමාජ මෙහෙවර උතුම් මෙහෙවර වැඩි වැඩියෙන් කරන්නට අවශ්‍ය විශ්වයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබිලා මම කරලා තියෙන සියලු යහපත් කටයුතු ශක්තිය ආශිර්වාදය ලැබිලා ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා කියලා සුබ පතන ගමන් ආශිර්වාද කරන ගමන් අද දවස නිමා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. බොහොම ස්තුතියි චන්ද්‍ර සර්. අපි වෙනුවෙන් පැය එකමාරකටත් වැඩි කාලයක් තමන්ගේ වටිනා කාලය අර්ථමුණ මවුනා වැඩසටහන වෙනුවෙන් ඉරුදිනේ ඇවිල්ලා අපි වෙනුවෙන් කතා කරපු පිළිබඳ අපේ සියලුම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මම අපේ ආදරය ගෞරවය පුද කරනවා අපේ සර්ට. ඒ වගේම අර්ථමුණ මවුනා සංගමය කරන්නේ අර සර් කියපු විදිහටම අපි හැමදාම එක දවස් හැමදාම උදේ 4:55ට අපේ වැඩසටහන තියෙනවා. ඔය හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. මේ Zoom package එක 1000ක් පිරිසට එන්න පුළුවන්. අපි ඒ කරලා තියෙන්නේ සමාජය වෙනුවෙන් අර සර් කිව්වා වගේ අපි අධ්‍යාත්මය වෙනුවෙන් මේ ඉන්න සියලුම කට්ටිය අපි සංවිධායක කණ්ඩායමෙන් තමයි සල්ලි දාලා මේ වැඩසටහන සම්පූර්ණම කරන්නේ. එහෙනම් කිසිම කෙනෙක්ගේ ආධාරයක් දැනට බන්නේ නැහැ අපි සම්පූර්ණයෙන්ම ඒ ආසාවක් ඒ හැමෝම කට්ටියගේ ආසාවක් තමයි මේ කරන්නේ. ඒක නිසා අපි හා සම්බන්ධ වෙන හැමදාම 4:55ට හැමදාම 4:55ට තියෙනවා. ඒ වගේම හෙට උදේ වැඩසටහනට එනවා දයාරෝණ අතුකොළ සර්. සර්ගේ වැඩසටහනක් යන හෙට උදේ 4:55ට. ඊට පස්සේ ලබන සතියේ එනවා චන්ද්‍ර ගුණවර්ධන සර් සඳුදා. ඒ වගේම හැම සඳුදාම අපේ ඒ වගේ විශේෂ වැඩසටහනක් තියෙනවා. විශේෂ දේශකයෙක් එක්ක උදේ පාන්දරට. අනිත් දවස්වලටත් හැමදාම විශේෂ දේශකවරු හැමදාම එනවා.
උදේ පාන්දර අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අර සර් කියපු විදිහට අපේ තියෙන ලෙඩ වලින් 170කට උත්තර මෙතන තියෙනවා. එහෙනම් මේ අර්ථමූණ මෞනා සංගමය කරන්නේ ඕගොල්ලෝගේ තියෙන ලෙඩ වලින් 170කට උත්තර අපි දෙනවා. ඒක නිසා අප හා සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා ඔබටත් පුළුවන් ඔබගේ අදහස් අපිත් සමග බෙදා හදා ගන්න. එහෙම පිරිසක් තමයි මෙතන ඉන්නේ. අද වෙද්දී අපි ගත්තොත් ලංකාවටම ඉංග්‍රීසි නොමිලේ වැඩසටහනක් යනවා ස්කූල් වල ස්කූල් ළමයින්ට 6 වසරේ සිට A level දක්වා තියෙන ස්කූල් ඔක්කොටම දැන්ට ස්කූල් 120ක් අපිත් එක්ක රෙජිස්ටර් වෙලා ඉන්නවා. ළමයි 3500ක් රෙජිස්ටර් වෙලා ඉන්න ප්‍රෝග්‍රෑම් වලට. දැනට 1000ක බැච් එකක් අපි පටන් ගන්න තියෙනවා. හෙටත් මේ වැඩසටහන තියෙනවා. අවශ්‍ය අයට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක. ඒකේ නොමිලේ යන්නේ ඉංග්‍රීසි රෑ 7 සිට 8 දක්වා හැම දවස් සඳුදා, බදාදා සහ සිකුරාදා දවස්වල විශේෂයෙන්ම කරන්නේ ඉංග්‍රීසි උගන්වනට වඩා ඉංග්‍රීසිය පිළිබඳව ආසාවක් ඇති කර ගැනීම, ආසාවක් ඇති කිරීම. ඒ වගේ වැඩසටහනක් තියෙනවා. තව අපේ වැඩසටහනක් තියෙනවා ස්කූල් වලට ලිටරේචර් ක්ලබ්. ඒ කියන්නේ කියවීම පිළිබඳව පොත් සංගමයන් පිහිටුවීම. ඒක දැනට දයාරෝණ සර් සහ අපි සම්බන්ධ වෙලා යනවා. ඒකෙත් වැඩසටහනක් හෙට හවස 5ට තියෙනවා. ඒ ලිටරේචර් ක්ලබ් එකට ගුරුවරු සහ ප්‍රින්සිපල්ලා කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ගොඩාක් තියෙනවා. ඉස්සරහට යනවා යෝගා වැඩසටහනක් ෆ්‍රී. මේ හැම දෙයක්ම කරන්නේ ෆ්‍රී නොමිලේ කියන්නේ මේ සංගමයේ ඉන්න කට්ටිය කරන්නේ. දැන් යෝගා පිළිබඳව ආචාර්යවරු 5 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. එතකොට ඒ අය පොරොන්දු වෙලා තියෙනවා අපි යෝගා උගන්වන්න. එතකොට ඉංග්‍රීසි උගන්වන හොඳම ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරු 8 දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ 8 දෙනා කියලා තියෙනවා අපි ඉංග්‍රීසි උගන්වන්න නොමිලේ කියලා. අන්න ඒ වගේ මේ වැඩසටහන යන්නේ. එතකොට අපේ ඉන්නවා මොටිවේෂන් කරන 5 දෙනෙක්. ඒ 5 දෙනාම කියනවා ඉස්කෝලවල වලට අපි නොමිලේ ට්‍රේනින් කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ අන්න ඒ වගේ පිරිසයි. කියන්නේ ඔබත් කැමති නම් අපි හා සම්බන්ධ වෙන්න. එහෙනම් හෙට උදේ 4:55ට අප හා සම්බන්ධ වෙන්න. එහෙනම් අද දවසේ අපේ චන්ද්‍ර සර්ට මගේ ගෞරවනීය පුද කරමින් ඒ වගේම මෙතෙක් වෙලා 273ක් 380ක් වෙනකන් අද සම්බන්ධ වුණා. 273ක් දැන් මේ වෙද්දී ඉන්නවා. එහෙනම් ඔබ මේ වෙනකන් අපේ හා සම්බන්ධ වීම පිළිබඳ මගේ ගෞරවය ආදරය පුද කරනවා. එහෙනම් අපි ආයෙත් හෙට උදේ 4:55ට හම්බෙමු. එහෙනම් හැම දිනාටම සුබ රාත්‍රියක්.